සුබෝදෑසනක් හැමෝටම අපි අදත් අපේ ව්‍යාපාර ගණිතය සංඛ්‍යාන විෂයයත් අපි ගිය සතියේ සාකච්ඡා කරන ආරම්භ කළ සරල ඒකජ ප්‍රතිපායන විශ්ලේෂණය හා පුරෝගතනය අපි අද ඒ පාඩමේ වැඩිපුරම ගැටලු විසඳන කොටස තමයි යන්නේ. අපි ගැටලු විසඳන ඒ පාඩම සාර්ථකව අවසන් කරමු. හරි. ගැටලු විසඳන්න කලින් ගිය සතියේ ගිය සතියේ මම ඔයගලන්ට ගෙදරදී කරන්න කියලා කිව්ව උදාහරණයක් එක් කරගන්න පුළුවන් වුණාද? ඒකේ උත්තර හෙව්වනම් දාන්න බලන්න මේ chat එකේ. මම හදන්නම්. අපි කොහොමද තව විනාඩි දෙක තුනක් බලමු. අනිත් කට්ටිය ජොයින් වෙනකන්. එතකන් මේ ඔයාලා දාන්න බලන්න. ඔයගලන්ට ආපු උත්තර. හරි. අවන්ති උත්තර දාලා තියෙනවා. තව කවුද උත්තර දාන්නේ? දැන් අපි මේකෙත් අර කලින් වගේම දැන් මේ x ඉන්නවා එක පැත්තක අනිත් පැත්තේ y ඉන්නවා. එතකොට අපි කලින් වගේම මේ විදිහට අර y බා දැන් මෙතන මේ සමහර ඒවා අඩුයි හොයන්න ඕනේ නැති හින්දා මම කලින් සතියේ එන්නේ වගුවක් මතකයි නේද අපි අර x මේවා ටික එකතුව ගත්තා. එතන මේවා ටික එකතුව අපිට එනවා හය පහ 11 17 10 27යි 42ක් එනවානේ. එතන එකතුව. එතකොට x භාව විදියට අපිට එනවා 7යි කියලා. මම මේ ටික ඉක්මනට හදන්න මොකද මේ අපි x භාව හෙව්වා 7යි. ඊට පස්සේ මේක මෙතන එකතු වෙනවා 80යි 105යි 125යි 150ක්. එතකොට y බා කීයද? y බා සමාන වෙනවා 150 බෙදීම 6 නේ. එතකොට 150 බෙදීම 6 කියලා කියන්නේ 25යි. y බාට එනවා 25ක්. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ හොයන්න ඕනේ x වර්ගයේ ඒවා ටික. x වර්ගයේ ටිකට මෙහෙම තීරුවක් ගහගෙන හොයන්න ඕනේ. එතන මම දැන් වර්ග කරන්නේ එකක් වර්ග කරලා පෙන්නනවා දෙකේ වර්ගය එතකොට 4යි. මේ විදිහට මේව වර්ග කරනවා. ඔහොම වර්ග කරලා එකතු අරගෙන x වර්ගයේ බාහිරවම ඔයගොල්ලන්ට එන්න ඕනේ. x වර්ගයේ බාහිරවම ඔයගොල්ලන්ට එන්න ඕනේ. කීයක් ආවද 225.83ද? ඔය වගේම y වර්ගයත් හොයන්න. එතන y වර්ගයේ ටික හේපුවාම වෙනවා y වර්ගයේ බාට එනවා. නෑ අපිට y වර්ගයේ බා එකක් හොයන්න ඕනේ නෑනේ. අපේ සූත්‍රය මොකද්ද? ඒ සූත්‍රය මොකද්ද? බීටා සමානයි
හරි අනිත් කට්ටිය උත්තර දැම්මකෝ xy ගුණිතය 5.0 හරි ගොඩක් අය උත්තර ඇවිල්ලා තිනවා හරියට හොඳයි හොඳටම කරලා තිනවා ඔව් අර xy ගුණිතේ xy බා එක තමයි මම මේවා කළේ ඊට සමාන xy බාරින x බා y බා බෙදීම x වර්ගයේ බාරින x බා වර්ගයනේ දැන් අපි මේක අඩුපාඩු වුණාද xy බා තමයි මේක එතන අපිට තව හොයන්න ඕනේ ඊට අමතරව හොයන්න ඕනේ අපි හරි මේ ටික තමයි හොයන්න දැන් අපි සූත්‍රයට ආදේශ කරමු දැන් xy බා කීයද 225.83යි x බා කීයද 7යි y බා කීයද 25 බෙදන්න ඕනේ x වර්ගයේ භාගයෙන් x වර්ගයේ බා කීයද 67.6යි නේ x වර්ගයේ බා 67.6යි හොඳයි පස්සේ x භාගේ වර්ගය x භාගේ වර්ගය 49 නේ. ඒතර ඕක සුරු කරපුවාම එනවා අපිට බීටට කීයද උත්තර එන්නේ? බීටට අපිට උත්තරයක් එනවා 2.72 කියලා නේ. බීටට අපිට උත්තරයක් එනවා 2.72 කියලා. ඊට පස්සේ ඕක අපි ඇල්ෆා හොයන්න පාවිච්චි කරන්න ඕනේ. දැන් y බා ඇල්ෆාගේ සූත්‍රය මොකක්ද? ඇල්ෆාගේ සූත්‍රය තමයි y බාරින බීටා x බානේ. ඕකට ආදේශ කරපුවාම y බා ඇවිල්ලා 25යි බීටා 2.72යි x බා කීය? x බා 7යි. ඕකට ආදේශ කරම ඇල්ෆාට එන උත්තරයක් කීයද? 5.96යි නේ. එහෙනම් අපේ ප්‍රතිපායන රේඛාවේ සමීකරණය මොකක්ද? ප්‍රතිපායන රේඛාවේ සමීකරණය වෙන්නේ y සමානයි 5.96 දන 2.72යි x නේ. මෙන්න මේ රේඛාව ඔයගොල්ලෝ ගත්තා. හැමෝටම පැහැදිලි නේද? මොනවාරි ප්‍රශ්න තියෙනවා අහන්න. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා හරි අහන්න. chat එකේම දාන්න ඕනේ. හරි. දැන් ඔය උත්තරේ ගත්තට පස්සේ අපිට හොයන්න ඕනේ r වර්ගය. r ස්ක්වයර්ඩ්. එහෙම නැත්නම් අපේ කවුද? නිර්ණය සංගුණකය හොයන්න ඕනේ. නිර්ණය සංගුණකය මම මෙතන හොයන්නම්. දැන් නිර්ණය සංගුණක හොයන්න ඇත්තටම ඔයගොල්ලන්ට මේ සූත්‍රයක් පාවිච්චි කරන්න මම කිව්වේ ඒක විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මම නිකන් දැනුමට ඔයගොල්ලන්ට කිව්වේ r වර්ගයේ සූත්‍රය උනේ y hat ඍණ y භාගේ වර්ගය බෙදීම y i සත්‍ය y යගේ ඍණ y භාගේ වර්ගය.
ඒවා මේ විදිහට හොයාගන්න පුළුවන් අගෝ ගහලා. මේක මම කරන්න යන්නේ නැහැ. මොකද එච්චර අත්‍යවශ්‍ය නැති හින්දා. ඒතර මේ විදිහට ඔයගොල්ලෝ උත්තර ගත්තා නම් ඔය දෙක බෙදන්න තමයි තියෙන්නේ. ඒතර 828.6 බෙදීම 850. එතකොට උත්තරේ විදිහට කීයක් එනවද? 6 වර්ගයට එනවා 0.97ක් කියලානේ. දැන් මේක හොඳ ප්‍රතිපාදනයක්ද උනේද? 6 වර්ගය එකට ගොඩක් ආසන්න හින්දා අපිට කියන්න පුළුවන් පුරෝකථනය සඳහා මෙම ආකෘතිය බෙහෙවින් සාර්ථකයි කියලානේ. ඊළඟට ඔයගොල්ලන්ට මම තව පොඩි මේ අභ්‍යාසයක් දෙන්නම් කරන්න. ඒ තමයි දැන් අපිට හම්බුනානේ ප්‍රතිපායන රේඛාවක්. දැන් මේ ඇවිල්ලා මේ විකුණුම් ආදායම මේ විකුණුම් ආදායමයි අපිට මොනවද තිබ්බේ? මම ඔයගොල්ලන්ට දෙන්නම් උදාහරණයක් කරන්න. උදාහරණයක් ඔයගොල්ලෝ කරන්න ඕනේ. දැන් අපිට ආවන් රේඛාව. ආපු රේඛාව තමයි y සමානයි 5.9යි 6 ධන 2.72යි x. එතකොට අපේ x උනේ කවුද? x උනේ ප්‍රචාරණ වියදම. ප්‍රචාරණ වියදම y උනේ විකුණුම් ආදායම. දැන් මම ඔයගොල්ලන්ට කියනවා x ගේ අගය එහෙම නැත්නම් ප්‍රචාරණ වියදමේ අගය ප්‍රචාරණ වියදමේ අගය 16000ක් වෙද්දි විකුණුම් ආදායම වෙන්නේ කියලා මට හොයලා දෙන්න. ප්‍රචාරණ වියදම 16000ක් වෙද්දි විකුණුම් ආදායම. ප්‍රචාරණ වියදම 16000යි මම අහන්නේ විකුණුම් ආදායම. ඒක හොයලා දෙන්නකො. chat එකේ දාන්න උත්තරේ. කීයද? දැන් බලන්න. දැන් අපේ ප්‍රචාරණ වියදම 16000ක් වෙද්දි විකුණුම් ආදායම දැන් අපිට අපි සමීකරණය හොයන්න පුළුවන්. දැන් අපිට අගයන් හිටියේ. හරි. දැන් අපිට එහෙනම් අපේ x නේ අපේ ප්‍රචාරණ වියදම. එහෙනම් මේ සමීකරණය අපිට x සමානයි 16000යි කියලා ආදේශ කරන්න පුළුවන්. එහෙනම් y සමාන 5.6 ධන 2.72 වරක් කීයද?
7යි 2 වරක් 16 10 දාන්නේ 16ක් දාන්න. 16 10ක් දාන්නේ 16ක් දාන්නේ. ඔව් ගොඩක් අය 16 10 කෙලින්ම දාන්නේ. දැන් එතන තමයි පොඩ්ඩක් පොඩි වෙනස්කමක් තියෙන්නේ. දැන් අපිට මේ ප්‍රචාරණ වියදම දීලා තියෙන බලන්න 10 ගණන් වලින් දීලා තියෙන්නේ. දැන් මම මේක මේව කළා. ඉන්නවත් ඒක අරගෙන ඔයගලන්ට පෙන්නන්න. දැන් බලන්න අපිට මෙයා හිටියේ නේ අපිට මෙයා ඉන්නේ 10 ගණන් වලින් 10 වැන් ඉන්නේ. කියන්නේ මේ 2 කියලා කියන්නේ 2000යි. 4 කියලා කියන්නේ 4000යි. දැන් ඔය 4000 1000 අමතක කරලා තමයි අපි මේ xy කියලා මේ සමීකරණය ගොඩනගාගත්තේ. එහෙනම් x ට එන්න ඕනේ 16000 1000 අමතක කරලා 16 විතරයි නේද? මෙතෙන්ට එන්න 16. මෙතෙන්ට එන්න ඔක්කොම කලපුවාම උත්තරයක් එනවා y සමානයි 49.48යි කියලා. 49.48යි කියලා උත්තරයක් එනවා. ඊට පස්සේ ඇත්ත ප්‍රචාරණ වියදම හොයන්න මොකද කරන්න ඕනේ? ඔය 49.48ට වැඩි කරන්න ඕනේ 1000යි. එතකොට එනවා 49480යි. පැහැදිලි නේ? මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔව් ලක්ෂානි අමාලි චමෝදි කොහොම පස්සෙන්දී අන්තිම ඔක්කොම උත්තර අරන් තියෙන හොඳයි. හරි. දැන් අපි සෑන්දුරට මේ පාඩම ඉවරයි. අපි නිර්ණය සංගුණකේ සාකච්ඡා කළා. අපි දැන් මේ උදාහරණය කළා. ඊට පස්සේ සම්බන්ධතා සංගුණකේ සාකච්ඡා කළා. දැන් අපිට යන්න පුළුවන් ප්‍රශ්න වලට. මේ දක්වා මොනවද ප්‍රශ්නයක් තියෙනවා ඕගොල්ලෝ අහන්න. ප්‍රශ්නයක් නැත්නම් ඕගොල්ලෝ පටන් ගන්නවා මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කියලා තියෙන 2018 සැප්තැම්බර් පේපර් එකේ ආපු සම්පූර්ණ ප්‍රශ්න තියෙනවා ලකුණු 20ක් ගන්න ප්‍රශ්න අංක 4 බලන්න ඕගොල්ලන්ට ලේසියෙන්ම කරලා ලකුණු 20 ගන්න පුළුවන් නේද කියලා. මම විනාඩි 5ක් විතර දෙන්නම් ඔයගොල්ලෝ try කරන්න ගන්න ඊට පස්සේ මම බෝඩ් එකේ හදන්න ගන්නවා. අපි බලන්න පටන් ගමු. ඔයගලන්ට උත්තර එන විදිහට උත්තරත් chat එකේ දාන්න. මහල් නිවාසයන්හි වටිනාකම වැලියු පිළිබඳ කියන වටිනාකම අපි දැන් මේක දැන් මේකේ තියෙන විවිධ විචල්‍ය ඒ විචල්‍යයන් වලට මේ ඉංග්‍රීසි නම් වලින් ඒ විචල්‍යයන් හඳුනන්න පාවිච්චි කරලා තියෙනවා. ඒතර මහල් නිවාසයේ වටිනාකම කියන විචල්‍ය හඳුනන වැලියු කියන එක භාවිත කරලා තියෙනවා. වටිනාකම ඉංග්‍රීසි වචනේ. පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා කොළඹ 4 පිහිටි අර්ධ සුඛෝපභෝගී මහල් නිවාස 1000ක නියදයක් තෝරා ගැනීම. මේ සඳහා ස්වායත්ත විචල්‍යයන් 3ක් ලෙස දැන් මේ ස්වායත්ත විචල්‍යයන් කියන්නේ මොනවද අපි? x විචල්‍යයන් නේ. x විචල්‍යයන් ටික වර්ග මීටර වලින් මනින්න ලද නිවාසයේ ප්‍රමාණය. දැන් මේ ඒකකයක් වැදගත්. හරි. දැන් අර කලිනුත් දැක්කනේ අපි. ඔයගොල්ලෝ අර 16 ආදේශ කළොත් එක උත්තරයක් 10 ආදේශ කළොත් එක උත්තරයක් නෑ නේද? එතකොට නම් විසින් පරිස්සම් වෙන්න ඕනේ ඒකකේ ගැන. දැන් එතන නම් අර 1000න් බෙදලා ආදේශ කරලා තිබ්බේ. දැන් මෙතන වර්ග මීටර උන එකක් වර්ග අඩි වලින් ඔයගොල්ලන්ට අගයක් ආවොත් ඒක වර්ග මීටර කරලා ආදේශ කරන්න ඕනේ. හරි ඒකක වලින් ආදේශ කරන්න ඕනේ. දැන් ඒකකයක් වැදගත්. වර්ග මීටර වලින් මනද නිවසේ ප්‍රමාණය ඒ කියන්නේ ඒරියා අපි x විචල්‍ය විදිහට ඉන්නවා ඒරියා ඊට පස්සේ වසර ගණනින් මනින්න ලද නිවාසයේ වයස දැක්කනේ වසර ගණන කියන එක වැදගත් මාස ගණන වෙන්නත් පුළුවන් වසර ගණනින් මනින ලද නිවාසයේ වයස ඒ කියන්නේ age සහ මහල් නිවාසයේ පිට ඇති මහල ලෙවල් එකත් බලපාන. ලෙවල් එක බලපාන එක ඔයගලන්ට පැහැදිලි නේද? සාමාන්‍ය විශාල මහල් නිවාස සංකීර්ණ උඩම තට්ටුවේ තියෙන ඒවා අර පෙනුම එහෙම ඒ කියන්නේ view එක එහෙම හොඳයි කියලා කියන්නේ. ඒතර ගාන වැඩි වෙනවා. ඒ අනුව
වටිනාකම නිර්ණය කිරීම සඳහා පහත දැක්වෙන බහුගුණ රේඛීය ප්‍රතිපායන ආකෘතිය ගොඩනගලා තියෙනවා කියලා ඔයගොල්ලෝ දැන් ප්‍රතිපායන සමීකරණයම දීලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ විභාගයේ දකින එකක් තමයි දැන් මම අපේ උදාහරණවලදී ඔයගොල්ලන්ට ඇල්ෆා බීටා හොයන්න දුන්නාට සාමාන්‍ය ඇල්ෆා බීටා හොයන්න යනවා අඩුයි. ගොඩක් වෙලාවට ප්‍රතිපායන රේඛාව ඔයගොල්ලන්ට දීලා ඒ ආශ්‍රිත ප්‍රශ්න තමයි ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට හම්බෙන්නේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ප්‍රතිපායන රේඛාව මේ විදිහට ඒගොල්ලෝ දීලා තියෙනවා. දැන් x විචාල්‍ය 3 දකුණත පැත්තේ ඉන්නවා. y විචාල්‍ය විදිහට වැලියු ඉන්නවා. ඇල්ෆා විදිහට 5.09 ඉන්නවා. අන්තක්ඛණ්ඩ විදිහට 5.09 ඉන්නවා. ඊට අමතරව r වර්ගයත් ඒගොල්ලෝ දීලා දැක්කනේ මම කිව්වා r වර්ගයත් හොයන්න ඕනේ ඒගොල්ලෝ දීලා තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න ටිකක් අහනවා අපි බලමු අපිට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්ද කියලා. මෙම අධ්‍යයනය සඳහා ප්‍රතිපායන සංගුණකය වන B0 සහ බෑවුම් සංගුණක වන B1 හා B2 වලින් අදහස් වන්නේ කුමක්ද කියලා අර්ථකථනය කරන්න. අර ප්‍රතිපායන සංගුණක අර්ථකථනය කරන්න ඕගොල්ලන්ට තියෙනවා. දැන් අපි මේ ඇල්ෆා බීටා වෙනකොට මෙතන අපි B0 B1 පාවිච්චි කරන්නේ මතකනේ බහුගුණ ප්‍රතිපායනයේදී බීටලා ගොඩක් කියන ඉඳ අපි ඒ ඉඳ B0 වලින් පටන් අරගෙන B0 B1 B2 කියලා නාම කරගෙන ගියා. එතන මේ B0 තමයි අපේ අන්තක්ඛණ්ඩය නේද? B0 තමයි අපේ අන්තක්ඛණ්ඩය. එතන මේ B0 මෙයාගෙන් කියවෙන්නේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ B1 B2 B3 කියලා තුනක් හිටියට තුනෙන් දෙකක්. B1 හා B2 වල අදහස් තමයි අපි ලියන්න ඕනේ. හරි. එහෙනම් මට කියන්න B0 ගේ අදහස් මොකක්ද කියලා දැන් මෙතන. කතා කරලා වුණත් කමක් නැහැ. මොකක්ද B0 ගේ අදහස්? දැන් මෙතන ගත්තොත් එහෙම B0 ඇත්තටම බලුවොත් ප්‍රායෝගික අර්ථයක් නැහැ. ඇයි මම එහෙම කියන්නේ? දැන් බලන්න මේ ප්‍රතිපායන මේක දැන් ඔයගලන්ට කියන්න පුළුවන් තව දුරටත් උත්තරේ පැහැදිලි වෙන්න ඕන නම් මෙහෙම කියන්න පුළුවන්. අන්තක්ඛණ්ඩේ එහෙම නැත්නම් B0 කියන ප්‍රතිපායන සංගුණකේ අර්ථකථනය වෙන්නේ අනිකුත් විචල්යන් සියල්ලම ශුන්‍ය වෙන විට මහල් නිවාසයේ වටිනාකම. කියන්නේ මේ අනිකුත් විචල් age level area කියන විචල් තුනම ශුන්‍ය වෙනකොට මහල් නිවාසයේ වටිනාකම තමයි B0 කින් කියවෙන්නේ. හැබැයි මහල් නිවාසයක් තියෙන්න පුළුවන්ද? වර්ග ප්‍රමාණය ඒ කියන්නේ මේ නිවසේ ප්‍රමාණයක් නැති ලෙවල් එක බිඳුව වෙච්ච වයස බිඳුව වෙච්ච නිවාසයක් තියෙන්න පුළුවන්ද? වයස නම් බිඳුව වෙච්ච එකක් තියෙනවා කියලා හිතමුකෝ මේ බ්‍රෑන්ඩ් නිව් එකක් අරගෙන ඒත් අනිත් ඒවා බිඳුව වෙන්න පුළුවන්ද? බෑනේ නේද? ඒ කියන්නේ මේ B0 මේ ප්‍රායෝගික අර්ථයක් නෑ. ඒ කියන්නේ ඔතන මේ ප්‍රස්ථාරයක් ඇඳුත් එimhe මෙහිම ප්‍රස්ථාරයක් ඉන්නේ අර. මේ අක්ෂය කපන්න තරම් දික් වෙන්නේ. අක්ෂය කැපුවොත්නේ මේ වෙන්නේ. ඒතර අක්ෂය කැපෙන්නේ නැහැ. මොකද මේ සමහර ඒවා බිඳුව නොවෙන හින්දා. පැහැදිලි නේද? ඒතර මේ වගේ ලියන්න ඕනේ B0 ප්‍රායෝගික අර්ථයක් නොමැත කියලා. මොකද අර අනිකුත් විචල්‍ය ශූන්‍ය වන අවස්ථාවක් නැති හින්දා. හරි. ඊට පස්සේ අහනවා B1 වලින් කියවෙන්නේ මොකද්ද කියලා. දැන් බලන්න B1 වලින් කියවෙන්නේ මොකද්ද කියලා. B1 කියන්නේ අපේ ඒරියා එක. B1 කියන්නේ අපේ ඒරියා එක. එතන B1 ගේ සංගුණකය ඇවිල්ලා 0.26යි. B1 ගේ සංගුණකය 0.26යි. දැන් මොකද්ද මේ 0.26න් කියවෙන්නේ? එතකොට සරලව ඔයගොල්ලෝ දන්නවා ප්‍රතිපායන රේඛාවක් ඇඳුත් එහෙම දැන් මම ආයෙත් පාරක් මතක් කළොත් එහෙම මෙහෙම y සමානයි B0 ධන B1 x1 ධන B2 x2 මොහොම හිටියොත් එහෙම මේ B1 ගේ තේරුම තමයි x1 එකකින් වැඩි කරද්දි y කොච්චරකින් වැඩි වෙනවද කියන එක නේද? ඒතර එතෙන්දි වැදගත්ම දේ මොකද්ද? x1 විතරක් වැඩි කරලා වැඩක් නැහැ. x2 ට මොකක් කරන්න ඕනද? x2 නියතව තියාගන්න ඕනේ. x2 නියතව පවතරට x1 එකකින් වැඩි කරේද y හි සිදුවන වැඩිවීම තමයි B1 ගේ තේරුම නැත්නම් අර්ථකථනය. එතකොට අපි දැන් මෙතන මේ විචල්‍ය පැහැදිලි කරලා ඉවරලා ඕක පැහැදිලිව කියන්න ඕනේ. දැන් අපිට මෙතන අනිකුත් ස්වායත්ත විචල්‍ය කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවනේ. එහෙනම් අපි කියන්න ඕනේ වයස සහ පිහිටා ඇති මට්ටම නොවෙනස්ව පවතින විට. එක කියලාම තමයි පටන් ගන්න ඕනේ. අනිත් විචල්‍ය දෙක මොනවද? වයස සහ පිහිටා ඇති මට්ටම. ඒතර වයස සහ පිහිටා ඇති මට්ටම නොවෙනස්ව පවතින විට. ඒක පැහැදිලිව කියවෙන්න ඕනේ. නොවෙනස්ව පවතින විට කියන එක පැහැදිලිව කියවෙන්න ඕනේ. නොවෙනස්ව පවතින විට මොකක්ද අපි ඒකකකින් වැඩි කරන්නේ? අපි වැඩි කරන්නේ මේ ඒරියා කියන විචල්‍ය. එහෙනම් ඒරියා කියන විචල්‍ය ඒකකේ බලන්න. ඒරියා කියන විචල්‍ය ඒකකේ මොකද්ද මේ? මම කිව්වේ වැදගත් කියලා වර්ග මීටර වලින් තියෙන. එහෙනම් අපි වැඩි කරන්නේ එකකින් වැඩි කරනවා කියලා මොකකින්ද වැඩි කරන්න ඕනේ? වර්ග මීටරකින් වැඩි කරන්න ඕනේ. එහෙනම් වයස පිහිට ඇති මට්ටම නොවෙනස්ව පවතින විට නිවසේ ප්‍රමාණය නැත්නම් ඒරියා එක
වර්ග මීටර එකකින් වැඩි කරන විට වර්ග මීටර එකකින් වැඩි කරන විට අපේ අපේ ප්‍රතිඵල විචල්්‍ය මොකක්ද අපේ පරායත්ත විචල්්‍ය මොකක්ද මහල් නිවාසේ මිල නේද මහල් නිවාසේ මිල මහල් නිවාසේ මිල ඉහළ යන ප්‍රමාණය ඔයගොල්ලන්ට පේනවා ඒක තමයි B1 වලින් දෙන්නේ 0.2 කියලා. දැන් බලන්න ඒකේ ඒකකේ මොකක්ද කියලා. වැලියු වල ඒකකේ මොකක්ද කියලා බලන්න. වැලියු වල ඒකකේ තමයි මෙතන මේ වැලියු වල ඒකකේ ඒගොල්ලෝ පැහැදිලි දීලා නැහැ. මේ සාමාන්‍ය ඕගොල්ලන්ට බැලු බලමට පේනවනේ මේ ඒ කියන්නේ එතනත් මේක ඇත්තට මිලියන වලින් එන්න විදිහට හදලා තියෙන්නේ. හරිද? ඒතර මේක ඒකකේ ඔයගොල්ලෝ හිතා ගන්නකො මිලියන වලින් තියෙන්නේ කියලා. ඒකකේ තියෙන මිලියන වලින් කියලා රුපියල් මිලියන වලින් කියලා. එතකොට කියන්න ඕනේ රුපියල් මිලියන කීයකින්ද වැඩි වෙන්නේ 0.26. රුපියල් මිලියන 0.26කින් වැඩි වෙනවා කියලා කියන්නේ. පැහැදිලිනේ? දැන් මම ආයි පාරක් උත්තරේ කියන ඔයගොල්ලෝ ලියා ගන්න ඕන. මොකද්ද? වයස සහ පිහිටා ඇති මට්ටම නොවෙනස්ව පවතින විට ප්‍රමාණය වර්ග මීටර එකකින් වැඩි කළ විට නිවාසයේ මිල රුපියල් මිලියන 0.26කින් ඉහළයි. ඔය ටික කිව්වනම් සම්පූර්ණ ලකුණ හම්බ වෙනවා ඒ කොටසට. හරි. දැන් බලමු B2 අර්ථකථනය කරන්නේ. ගැටලු තියෙනවා අහන්න. හරි. දැන් අපි බලමු B2 අර්ථකථනය. දැන් B2 කියන්නේ කවුද? පාවිච්චි කළොත් B2 ඇවිල්ලා මේක. ඉතින් B2. එයාට ඉන්නේ ඍණ 1.23. ඒකෙම කියවෙන්නේ මොකද්ද? ඍණ ලකුණෙන් කියවෙන්නේ x වැඩි වෙනකොට y අඩු වෙනවා නේද? අනිත් පැත්ත තමයි. එතකොට ඒකත් අපේ උත්තරය ඇතුළට අන්තර්ගත කරන්න ඕන. දැන් කලින් වගේ මුලින්ම කියන්න ඕන අනිකුත් විචල දෙක නියතව පවතින ට කියලා. ඒතර අනිකුත් විචල දෙක මොනවද? අනිකුත් විචල දෙක තමයි ප්‍රමාණය සහ මට්ටම. ප්‍රමාණය සහ මට්ටම නොවෙනස්ව පවතින විට. ප්‍රමාණය සහ මට්ටම නොවෙනස්ව පවතින විට. මොකක්ද වැඩි කරන්නේ? වයස. වයස වැඩි කරන්නේ ඒකකකින්. ඒකක මොනවද? වසර වලින් මැල්ලලා තියෙන්නේ. එහෙනම් වයස එක වසරකින් වැඩි වෙන විට. වයස එක වසරකින් වැඩි වෙන විට. වයස එක වසරකින් වැඩි වෙනකොට මොකද වෙන්නේ? මිලට මිල 1.23කින් අඩු වෙනවා. මොනවද 1.23 මිලියන නේද? මිල රුපියල් මිලියන 1.23කින් අඩු වේ. ඍණනේ තියෙන්නේ. අරක වැඩි කරනකොට මේක අඩු වෙනවා. මිල රුපියල් 1 මිල රුපියල් මිලියන 1.23කින් අඩු වේ. හරි. දැන් බලන්න දෙවෙනි කොටස. මෙම ප්‍රතිපායන අධ්‍යයනය මගින් R වර්ගයේ සමානයි 0.6ක් හා අවශේෂයන්ගේ වගුවක් ලබා දී. නිර්ණය සංගුණකයේ දීලා ඊට අමතරව අවශේෂයන්ගේ වගුවක් ලබා දෙනවා. දැන් මේ අවශේෂයන්ගේ වගුවක් කියලා කියන්නේ මොකද? error terms මතකද? වැරදි පද. වැරදි පදවල වගුවක් මේ ලබා දීලා තියෙනවා. හරි. එහම අවශේෂයන් ඊට පස්සේ දැන් වැරදි පදවල වගුවක් දුන්නාම ඒ කියන්නේ දැන් මේ මොනවද වැරදි පද මම ආයෙ මතක් කළොත් එහෙම. දැන් ඔන්න ඉන්න ඇත්ත. මෙන්න ඇත්ත දත්ත ලකුණ මෙහෙම ඉන්නවා. මෙහෙම ඇත්ත දත්ත ලකුණක් ඉන්නවා. ඔහොම ඉන්නවා. මෙහෙම ඉන්නවා. දැන් ප්‍රතිපායන රේඛාව කොහොමද ගහන්නේ? අන්න එකක් කරා නම් ගියා. දැන් මෙතන අපි හිතමුකෝ මේ හතරෙන් අගේ මේ ඇත්තගේ y4i මේ ඇත්ත y යගේ. එතන ප්‍රතිපායන රේඛාවෙන් හම්බ වෙන්නේ මොකද්ද? ප්‍රතිපායන රේඛාවෙන් හම්බ වෙන්නේ මේක. මේ තමයි y4 hat එක. එතන වැරදි පදේ වෙන්නේ මොකද්ද? මේ y4i ඇත්ත හතරෙන් ලක්ෂයට දාලා ඇත්තගෙන් පුරෝකථනය කරපුවාගේ අඩු කරපුවාම තමයි මේ වැරදි පදේ එන්නේ. ඒතර මේ වගේ වැරදි පද ඔක්කොම දුන්නා කියලා මේ කියන්නේ හැම දත්ත ලක්ෂයටම අදාළ වැරදි පද. මේ y3ට y2ට y1ට මොම හැම දත්ත ලක්ෂයට අදාළ වැරදි පද ටික අපිට දීලා තියෙනවා කියලා තමයි මේ අවශේෂයක වගුවක් දීලා කියලා කියන එකෙන් තේරෙන්නේ. එතන මේ වැරදි පද ඔක්කොම ටික දුන්නා අපිට වැරදි පද විශ්ලේෂණය කරන්න. ඒතර වැරදි පද දිහා බැලුවහම පේනවලු මෙම අවශේෂයන් විශ්ලේෂණය කළ විට කිසිදු ක්‍රමික රටාවක් පෙන්වු නොකරයි. ඒ කියන්නේ හොඳයිද? මතකද අපේ උපකල්පන වැරදි පද? මොකක්ද අපේ උපකල්පනේ?
වැරදි පද සසම්භාවී ව්‍යාප්තිය ඇති කියලා. එහෙනම් අපේ උපකල්පනයට අනුකූලයි මේක. එහෙනම් හොඳයි. විශ්ලේෂණය කරලා කිසිදු ක්‍රමික රටාවක් පෙන්වුම් නොකරයි. එක් එක් දත්ත ලක්ෂ්‍ය ප්‍රතිපාදන රේඛාව අනුසීයනය කිරීමේදී ඇතිවන්නා වූ දෝෂයන්ගේ අවශේෂයන් සසම්භාවී විපතනයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඒ ටික බර වචනෙන් දීලා තියෙන අර මම කලින් කියපු එකමයි. දැන් බලමු ඔන්න වචන ටික ඔයගලන්ට පැහැදිලි කරගන්න අපි. එක් එක් දත්ත ලක්ෂ්‍ය ප්‍රතිපාදන රේඛාව අනුසීයනය කිරීමේදී. දැන් මේ එක් එක් දත්ත ලක්ෂ්‍ය කියන්නේ මේ y1 y2 y3 y4 ඒවා. දැන් මේ මම උදාහරණයක් ගත්තේ මේ හතරවෙනි දත්ත ලක්ෂ්‍ය තමයි y4 දාලා දත්ත ලක්ෂ්‍ය. දැන් මේ දත්ත ලක්ෂ්‍ය අරගෙන ප්‍රතිපාදන රේඛාව අනුසීයනය කරනවා කියලා කියන්නේ මෙන්න මේක. මේ ප්‍රතිපාදන රේඛාවෙන් එන එක ගන්න එක තමයි මේ අනුසීයනය කරනවා කියලා කියන්නේ. ප්‍රතිපාදන රේඛාවෙන් එන එක තමයි y4 hat එක. අනුසීයනය කරන්නේ ඇතිවන්නා වූ දෝෂයන්. දෝෂය තමයි මම මේ හොයලා තියෙන්නේ. ප්‍රතිපාදන රේඛාවෙන් එන hat එකයි ඇත්ත y4 වගේ අතර වෙනස තමයි මේ අනුසීයනය කිරීමෙන් ඇතිවන දෝෂය. අන්නේ දෝෂයන් සසම්භාවී විපතනයක් ලෙස හඳුන්වා දිය හැකියි. හම් වෙලා ව්‍යාප්ත වෙලා තියෙන කියලා සසම්භාවී ව්‍යාප්තිය. හරිද? හරි. එහෙමනම් තාම විස්තර කියන විතරයි මුකුත් අහලා නැහැ. මෙම අධ්‍යයනයේ බහුගුණ නිර්ණය සංගුණකය R වර්ගය මගින් කුමක් නියෝජනය කරයිද කියලා පළවෙනි ප්‍රශ්නේ අහන්න. පළවෙනි ප්‍රශ්නට උත්තර දීලා එන්නකෝ. R වර්ගයෙන් මොකක්ද අහනවා නියෝජනය වෙන්නේ. දැන් R වර්ගයෙන් මොකක්ද නියෝජනය වෙන්නේ? R වර්ගයෙන් අපි දන්නවා නියෝජනය වෙන්නේ මොකක්ද? R වර්ගයෙන් නියෝජනය වෙන්නේ තෝරාගත් ප්‍රතිපායන ආකෘතියේ පුරෝකථනය සඳහා ඒ කියන්නේ R වර්ගයේ හොඳටම පැහැදිලි කරොත් එහෙනම් මොකක්ද තේරෙන්නේ? R වර්ගයෙන් කියවෙන්නේ අපේ පරායත්ත විචල්‍ය විචලතාවෙන් කොපමණ ප්‍රතිශතයක් ස්වායත්ත විචල්‍ය සාමූහිකව විස්තර කරනවද කියන එක. ඒතර ඔයගලන්ට වඩාත් හොඳයි මෙතන දැන් විචල්‍ය ආදේශ කරලාම කියන්න බෑ. විචාර ආදේශ කියලා කියන්නේ මෙතන දැන් අපි කවුද පරායත්ත විචල්‍ය වැලියු කියන එකනේ. ඒතර මහල් නිවාසයේ වටිනාකමේ විචලතාව මහල් නිවාසයේ ප්‍රමාණය වයස සහ මට්ටම කියන ස්වායත්ත විචල්‍ය තුන සාමූහිකව කොපමණ ප්‍රතිශතයක් විස්තර කරනවද කියන එක තමයි මෙම ප්‍රතිපායන ආකෘතියට දාල නිර්ණය සංගුණකයෙන් ලබා දෙන්නේ. පැහැදිලි නේද? එතකොට ඒක ඕනනම් ඔයගලන්ට අර්ථකථනය කරන්නත් පුළුවන්. ඒ සඳහා 0.86ක අගයක් ලැබී ඇති බව පෙනේ කියලා කියන්න පුළුවන්. එහෙනම් කියන්න පුළුවන් ඊට පස්සේ මේ 0.86 යනවා R වර්ගයේ අගය එකට ආසන්න අගයක් මෙම තෝරාගත් ආකෘතිය සඳහා ලැබී ඇති අතර එකකින් කියවෙන්නේ මොකද්ද? මෙම තෝරාගත් ආකෘතිය පුරෝකථනය සඳහා බෙහෙවින් සාර්ථක වෙනවා කියලා කියන්න ඕනේ. එකට අගයක් එකට ආසන්න අගයක් ආවා කියන්නේ වැඩේ හොඳයි. ඒ කියන්නේ පුරෝකථනය සඳහා මේ තෝරාගත් ආකෘතිය සාර්ථකයි කියලා කියවෙනවා. පැහැදිලිද? මම කියන්නේ සම්පූර්ණ උත්තර ලියන්න අදාළ පොයින්ට්ස්. ඒතර මේ ටික ලියුවාම ලකුණු 5ක් නිකම්ම ගන්න පුළුවන් මේ දෙවෙනි රෝම ඉලක්කමට මේ ලකුණු 5 කොටස් 4ක් මේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ කියනවා වැලියු වගේ පුරෝකථනය කිරීමට මෙම ආකෘතිය භාවිතා කිරීම පිළිබඳ ඔබ සෑහීමකටපත් වේද? ඔබේ පිළිතුර පහදන්න ඕනේ. ඔව්නේ නේද? සෑහීමකටපත් වෙනවා. මොකද මේකේ පොයින්ට්ස් ටිකක් දීලා තිනවා අපිට මේ පුරෝකථන ආකෘතිය හොඳයි කියලා කියන. එකක් තමයි අපි කලින් කිව්වා අර නිර්ණය සංගුණකයේ සදා එකට ආසන්න අගයක් ලැබී තිබීම. අනිත් එක තමයි අර අපේ මං කිව්වේ මේ හොඳයි කියලා කිව්වේ මෙතන. මේ හරි මේ කියලා තිබ්බ එතන නෙමෙයි ප්‍රශ්න අහලා තියෙන්නේ යට අහලා තියෙන්නේ. එතන මේ අපේ උපකල්පනයක් නෙමේ තෘප්ත වෙන්නේ. ඒ කියන්නේ අපේ වැඩේ හොඳයි. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒගොල්ලෝ දීලා තියෙන වචන වලින් කියන්න පුළුවන් දත්ත ලකුණු වල අනුසූයනයන්හි අවශේෂයන්ගේ වැරදි පද සසම්භාවී ව්‍යාප්තයක්. එහෙම නැත්නම් අහඹු රටාවක් තමයි පෙන්눔 කරන්නේ. කිසිම ක්‍රමික රටාවක් නැහැ. ඔක්කොම අහඹු තමයි ව්‍යාප්තලා තියෙන්නේ. එහෙම වුණාම මොකද වෙන්නේ? එහෙම වුණාම වෙන්නේ අපේ ප්‍රතිපායන ආකෘතිය සඳහා වන උපකල්පන තෘප්ත කරනවා. තෘප්ත කළාම මොකද වෙන්නේ? තෘප්ත කළාම අපිට කියන්න පුළුවන් මෙම දත්ත ප්‍රතිපායන රේඛාව සඳහා හොඳින් අනුසීහනය වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ හොඳට ෆිට වෙනවා කියන එක. දැන් අපිට ඔන්නෝම මෙන්න මෙහෙම එකක් මෙහෙම විස්තృత සටහනක් දෙන්නේ එක එක දත්ත ටික. එතකොට අපි ඕක කරා ප්‍රතිපායන රේඛාවක් අඳිනවනේ. අන්නේ ප්‍රතිපායන රේඛාව හොඳින් අනුසීහනය වෙනවා අර උපකල්පන ඔක්කොම හරිනවා. තේරෙනවනේ? ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මේ දත්ත දී ඇති දත්ත සඳහා අපේ ප්‍රතිපායන රේඛාව හොඳට ෆිට වෙනවා. මේ අනුසීහනය වෙනවා කියලා කියන්නේ ෆිට වෙනවා කියන එක. ප්‍රතිපායන රේඛාව හොඳින් අනුසීහනය වේ කියලා කියන්න පුළුවන්.
අපි උපකල්පන තෘප්ත කරලා තින්ද අපිට කියන්න පුළුවන් අපේ ප්‍රතිපාදන රේඛාව මේ දත්ත සඳහා හොඳින් අනුසීහනය වෙයි කියලා. ලීසි වචනේ හොඳට ෆිට වෙනවා කියලා. ෆිට. කියන්නේ මේක මේ ඉංග්‍රීසි තේරුම මේ හොඳම සීහන රේඛාව. මේ අපි මේ අඳින රේඛාවට කියන්නේ හොඳම සීහන රේඛාව කියලා කියන්නේ. මේ රේඛාවට කියන්නේ දැන් මේ මම කිව්වනේ මතකයි නේද අනන්ත රේඛා ප්‍රමාණයක් අඳින්න පුළුවන් කියලා අපි කිව්වේ මේ දත්ත සටහන හරහා. දැන් අපි මේ අර සාමාන්‍ය අඩුත වර්ග ක්‍රමයෙන් භාවිතා කරලා අඳින හොඳම රේඛාවනේ. අන්නේ හොඳම රේඛාවට අපි ඉංග්‍රීසියෙන් කියනවා line of best fit කියලා. line of best fit කියලා. ඒ කියන්නේ මේ විසිරිත සටහන හොඳටම ෆිට වෙන රේඛාව. අපිට සිංහලෙන් කියන්න පුළුවන් හොඳම සීහන රේඛාව කියලා. මොකද්ද? හොඳම සීහෙන රේඛාව. ඒ හින්දා තමයි මේ හොඳටම අනුසීහනය වෙනවා කියලා කියන්නේ උපකල්පන ටික තෘප්ත වෙනකොට. දැන් අපි මේ ටික මකලා ඔයගොල්ලෝ තුන්වෙනි කොටස කරන්න බලන්න. දැන් දීලා තියෙනවා අපිට තුන්වෙනි කොටසේ දාත්‍ර ටිකක් දීලා තියෙනවා. එක් පවුලක් කොළඹ හතරේ මහල් නිවාසයක්. ඒකට උත්තර ගත්තද ඔයගොල්ලෝ? ඒ ගත්ත උත්තර දාන්න. ඒකට උත්තර ගන්න නැතිනේ. එක් පවුලක් කොළඹ හතරේ මහල් නිවාසයක් මිලදී ගැනීමට අදහස් කරයි. රුපියල් මිලියන 17කට. ඉතින් රුපියල් මිලියන 17කට. අපිට මේක මිලියන වලින් ආදේශ කරන්න එක ලේසියි. මිලියන 17කට මිල නියම කර ඇති කොහොමත් මිලියන වලින් තියෙන සමීකරණය මිලියන 10 ඇති 10 වන මහලේ පිහිට ඇති දත්ත දීලා තියෙනවා. වර්ග මීටර 90ක් වූ මහල් නිවාසයක් හා රුපියල් මිලියන 25කට මිල නියම කර ඇති 4 වන මහලේ පිහිට ඇති වර්ග මීටර 110ක් වූ මහල් නිවාසයක් යන අතරින් එක් මහල් නිවාසයක් මිලදී ගැනීමට තීරණය කිරීමට ඔවුන් උත්සාහ කරයි. මේ නිවාස දෙකම වසර 10ක් පැරණි නම් ඔබගේ අදහස් වන හොඳ මිලදී ගැනීමක් වන්නේ කුමක්ද? දැන් නිවාස දෙක මිල දීලා තියෙනවා. එකක් මිලියන 17යි එකක් මිලියන 25යි. ඒතර මේ දෙකේ හොඳ මිල තියෙන්නේ මොකක්ද කියලා. අන්තර ඕගොල්ලන් දෙක පාට හිතන්න පුළුවන් මේ ලාභ ඉගෙන ගන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ නේද? අපි ගන්නවනේ වටින එක නේද? වටින එක කියලා කියන්නේ දැන් මේ මහල් නිවාසයේ වැලියු කළා. එහෙම නැත්නම් අපි වටිනාකම නිර්ණය කරපුවාම මොකක් කර ඇත්ත වටිනාකමක් කියන්නේ. ඒතර අන්නේ වටිනාකමට සාපේක්ෂව අපිට ගෙවන්න වෙන්නේ අඩු වගයක් නම් අපිට වාසි නේද? මොකද අපිට ඕන පස්සේ වැඩි ගානකට විකුණන්න හරි පුළුවන්. හැබැයි දැන් බැරි වෙලාවක්වත් මේකේ මේ මිලියන 17 එකේ ඇත්ත වටිනාකම මිලියන 10ක් විතර නම් අපි බොරුවට වැඩි ගාණක් ගෙවලා තමයි ගන්නෙ නේද? ඒතර ඒක හොඳ මේදී ගැනීමක් වෙන්නේ නැහැ. හරි දැන් මේ තීරණය ගන්න අපි මොනවද හොයන්න ඕනේ? මේවැ වටිනාකම හොයන්න ඕනේ. ඒතකොට වටිනාකම හොයන්න අපිට සමීකරණයක් දීලා තියෙනවා. දැන් මේ සමීකරණයට වෙන වෙනම ආදේශ කරලා ඉවරලා මුලින්ම වටිනාකම හොයන්න පුළුවන්. දැන් මේ වගේ එකක් ආවහම උත්තරෙත් පිළිවෙලයි මෙන්න මෙහෙම ඒ කියන්නේ මේකම කරන්න ඕනේ හැමතිස්සෙම එකක් වගේ හොයන්න ආවොත් මෙහෙම කරන්න ඕන. දැන් මෙතන දත්ත දෙකක්ම අපිට හොයන්න නම් නිවාස දෙකක් සදාම හොයන්න නේද පොඩි ඔන්න මෙහෙම වගුවක් ගහගන්න. වගුවක් ගහලා ඉවරලා මේ අගයන් ටික දාගෙන ගියාම ටක් ගාලා හොයාගන්න පුළුවන්. හරි මොනවද වගුවේ ඉන්නේ වගුවට දාන්නේ අපි අර විචල්‍ය ටික දාන්නේ. මුලින්ම ඉන්නවා කවුද?
මුලින්ම ඉන්නවා කවුද? ප්‍රමාණය නේද? මෙතන ඉන්න ප්‍රමාණයනේ ඒරියා. ඊට පස්සේ ඉන්නවා වයස age. ඊට පස්සේ ඉන්නවා ලෙවල් එක. හරි. දැන් අපි එන්නේ අගයන් තුන දාගෙන යනවා. දැන් පළවෙනි එකට අදාළ අගයන් මොනවද? පළවෙනි එකට අදාළ අගයන් තමයි වර්ග මීටර 90ක් ලුණු මේ ගෙදර. එයාගේ වයස කීයද? දෙකම අවුරුදු 10ක් පරණයි. එයාගේ ලෙවල් එක 4 වෙනි මහලේ පිහිට තියෙනවා. දෙවෙනි එක බලන්න. දෙවෙනි එක වර්ග මීටර 110යි. එයාගේ වයසත් අවුරුදු 10මයි. එයා පිහිටලා තියෙන්නේ අර කලින් කෙන 10 වෙනි මහලේ පිහිට තියෙන්නේ. මෙයා 4. දැන් ඔන්න අපිට ඊට පස්සේ හොයන්න පුළුවන් වැලියු එක. වැලියු එක හොයන්නේ කොහොමද? මේ සූත්‍රයට ආදේශ කරලා. හරි. මේ සූත්‍රයට ආදේශ කළ වැලියු එක. වැලියු සමානයි 5.0යි 9 ධන 90 වැඩි කිරීම 0.26 වැඩි කිරීම 90 ධන නෙමෙයි ඍණනේ ඊට පස්සේ ඍණ 1.23 වැඩි කිරීම 10යි ධන 0.48 වැඩි කිරීම ලෙවල් එක ඇවිල්ලා 10යි ඔය ටික සුළු කරපුවාම ඔයගලන්ට උත්තරයක් එන්න ඕනේ 21යි කියලා. උත්තරය ආව 21යි කියලා. අනිත් එකේ උත්තරය ඔයගොල්ලෝ ගන්න. අරගෙන දාන්න chat එකේ. දෙකකට ආව 21යි කියලා අනිත් එකේ උත්තරය නෑ. හරි. දෙවෙනි එක අපි හිතමු උත්තර දාලා තියෙනවා කට්ටිය. හොඳයි. හරි උත්තරේ දාලා තියෙන්නේ. දෙවෙනි එක මම වෙන පෑන ගිහුවොත් එම ආයේ 5.0යි 9 දැන් 0.26 වැඩි කිරීම 110 ඍණ 1.23 වැඩි කිරීම එයාගෙත් වයස 10යි ධන 0.48 වැඩි කිරීම 4 එතකොට ඕක සුරු කරපුවාම එනවා 23.3යි එහෙනම් මෙයාගේ මිල මිලියන 21යි මෙයාගේ මිල 23.3යි හරි දැන් මේ ඇවිල්ලා අගේනේ මේ ඇවිල්ලා අගේ ඊට පස්සේ අපි ඕක සංසන්දනය කරන්න කාත් එක්කද ඕක සංසන්දනය කරන්න ඕන අපි යෝජනා කරපු මිලත් එක්ක නේද සංසන්දනය කරන්න ඕනේ යෝජනා කරපු මිලත් එක්ක ඒතර යෝජනා කරපු මිල පළවෙනි ගෙදරට කොච්චරද පළවෙනි ගෙදරට යෝජනා කරලා තියෙනවා මිල මිලියන 17ක් දෙවෙනි ගෙදරට මිල යෝජනා කරලා තියෙනවා මිලියන 25ක් හරි එහෙනම් ඊට පස්සේ අපි බලමු මේ වෙනස එහෙම නැත්නම් අපේ ලාභේ පාඩුව නේ
ලාභය හරි පාඩුව හරි. දැන් මෙතන 21ක් වටින ගෙදරක් අපිට හම්බ වෙන්නේ කොච්චරකටද? 17කට. එහෙනම් ලාභය කොච්චරද? ලාභය මිලියන 4ක් නේ. මිලියන 4ක ලාභයක් තියෙනවා අපිට. මෙතන වටිනාකම 23.3 ගෙදරක් අපිට කොච්චරකටද හම්බ වෙන්නේ? 25කට. එහෙනම් අපිට කොච්චර ලාභයක්ද පාඩුවක්ද තියෙන්නේ? අඩු වටිනාකමක් ඇති ගෙදරක් වැඩි මිලකට ගත්තාම අපිට තියෙන පාඩුවක් නේ. එතන 25 23.3 අතර වෙනස 23.3 වටිනාකමෙන් අපි අඩු කරන්න ඕනේ මිල. එතකොට යනවා ඍණ 1.7ක් කියලා. කියන්නේ අපිට පාඩුවක් වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙනව නේද? මොකක්ද දින හොඳ මිලදී කියන්නේ? පළවෙනි ගෙදර දෙවෙනි ගෙදර. අඩු ගාන එක තමයි නේද? ඒ කියන්නේ අඩු ගාන එකේ වටිනාකම වැඩි එකක් තමයි මේ ඇත්තටම අඩුවට හම්බෙන්නේ. එතකොට මිලදී ගැනීම වන්නේ හොඳ මිලදී ගැනීමක් වෙන්නේ පළවෙනි නිවාසය කියලා කිව්වනම් හරි. ඊට පස්සේ බලන්න හතරවෙනි එක. කොළඹ 4 පවතින මාසික නිවාස කුලිය මහල් නිවාස ප්‍රමාණය මත පදනම්ව නිර්ණය කිරීම සඳහා එකතු කළ දත්තයන්ගේ එම විචල්‍යයන් අතර ධනාත්මක සහ සම්බන්ධතාවක් පවතින බව අනාවරණය වේ. නිවාස කුලිය මහල් නිවාස ප්‍රමාණය මත පදනම්ව නිර්ණය කිරීම සඳහා එකතු කළ දත්තයන්ගේ විචල්‍ය අතර ධනාත්මක සහ සම්බන්ධයක් තියෙනවා කියලා පෙන්වනවා. මොන අතරද මේ ධනාත්මක සහ සම්බන්ධයක් තියෙන්නේ? නිවාස කුලියයි වර්ග මීටර ගාන අතරදී. හරින්නේ නේද? වර්ග සයිස් එක වැඩි වෙනකොට කුලිය වැඩි වෙනවනේ. ධනාත්මක සහ සම්බන්ධතාව තියෙන එක හරි. මෙම සම්බන්ධතාවයේ සහ විචලතාව 6.83ක් වන අතර එම සම්බන්ධතාවයේ සංගුණකය සහ සම්බන්ධතා සංගුණකය 0.96ක් වුණා. සහ විචලතාව සහ සම්බන්ධතා සංගුණකයා ගැන කෙටියෙන් අර්ථ නිරූපණය කරන්න. හරි අපි බලමු මොකක්ද මේ කියන්නේ කියලා. මේ ටික මකන්නම. මොනවද මේ විචාර දෙකක් අතර සම්බන්ධතාව තමයි මෙතන බලලා තියෙන්නේ. කුලිය සහ කුලිය y වෙන්නේ නේ. කුලිය සහ අනිත් එක මොකද්ද? ප්‍රමාණය. ප්‍රමාණය මත ධන සහ සම්බන්ධතාවවල තිබෙ. දැන් මතකද සහ සම්බන්ධතාව වර්ග? දැන් මේ ධන සහ සම්බන්ධතාව තිබ්බ කියලා කියන්නේ ඔන්න ඔය වගේ එකක් නේ. ඔක බැරි වෙලාවක් ගත්තේ මම හොඳ කියන්නේ සර්ව සම්පූර්ණ ධන සහ සම්බන්ධයක් වුණා නම් මොකද වෙන්නේ? එහෙනම් අර කෙලින්ම ගන්න මෙහෙම එකක් එන්නේ කියන්නේ. මම වෙන පැනකින් ඇද්දොත් මෙහෙම එකක්. ධන සහ සම්බන්ධය කොහොම එකක්. කෙලින් බිරක් අඳින්න පුළුවන් එකක්. මේ ඇවිල්ලා දාන්න. හොඳම දාන්න. සර්ව සම්පූර්ණ ධන සහ මේ ඇවිල්ලා සාමාන්‍ය ධන සහ සම්බන්ධය. වෙන සහ සම්බන්ධතා මොනවද උදාහරණ තියෙන්නේ? එහෙම තියෙන්නේ ඍණ සහ සම්බන්ධතානේ. වැඩි වෙනකොට අඩු වෙනවා. අනිත් එක තමයි සහ සම්බන්ධතාවක් නැහැ. නිකන් ඔය පැතිරලා තියෙනවා. දැන් මෙතන තියෙන ධන සහ සම්බන්ධතාවයක් කියලා හොයාගත්තා. හොයාගෙන මෙන්න මේ පරාමිතින් දෙකක් අපිට දීලා තියෙනවා. එකක් තමයි මේ ධන සහ සම්බන්ධතාවයේ සහ විචලතාව. සහ විචලතාව දීලා තියෙනවා. දැන් සහ විචලතාව කියලා කියන්නේ සහ විචලතාවය අපිට දීලා තියෙනවා. සහ විචලතාවය කියලා කියන්නේ මොකක්ද? සහ විචලතාව කියලා කියන්නේ අර වෛරණ වයිබා කියලා එකක් ඕගොල්ලෝ හෙව්වේ. කලින් පාඩම් කොටසල ඉගෙන ගන්න නැති ඕක. දැන් මේ සහ විචලතාව අර්ථ නිරූපණය කරන්න කියලා නේ කියන්නේ. ඒත් සහ විචලතාව අර්ථ නිරූපණය ඔයගොල්ලෝ දන්නවද? සහ විචලතාවෙන් ඇත්තටම අර්ථ නිරූපණය ඔයගොල්ලෝ හරියට දන්නේ නැතුව ඇති. සහ විචලතාවෙන් අපිට එහෙම මේ සම්බන්ධතාව කොච්චර ශක්තිමත්ද කියලා කියන්න බෑ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් මෙතන සහ විචලතාවට අපිට අගයක් හම්බෙලා දෙනවා 6.83යි කියලා. ඔන්න දැන් හිතන්නකෝ කුලියයි දැන් මේ කුලියයි ප්‍රමාණයයි කුලියයි පිහිට ඇති මහලයි අතරත් සම්බන්ධතාවක් බලලා ඒකේ සහ විචලතාව ආවා කියලා
4.3. ඔන්න අපිට කියන්න පුළුවන් අර කුලියයි පීට ඇති මට්ටම අතර තියෙන සම්බන්ධිතර වඩා අපේ කුලියයි ප්‍රමාණය අතර තියෙන සහසම්බන්ධතාව වැඩි කියලා. මොකද අර 4.3ට 6.8 ඇතුළේ වැඩි කියලා. ඒතර සහවිචිත්‍රතාවයෙන් අපිට හැමතිස්සෙම සාපේක්ෂ බිම්මක් විතරයි කියන්න පුළුවන්. වෙනත් එකකට වඩා මේක හොඳයි කියලා කිව්ව හැකි. අර নিরপেক্ষව අපිට කියන්න බෑ මේක හොඳයි කියලා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම දැන් මේක කියන්න පුළුවන් මගේ වාහනේ යන්නේ ඔයාගේ වාහනට වඩා වේගෙන් කියලා කියන්න පුළුවන්. හැබැයි අර මගේ වාහනේ ඇත්තට යන්නේ මෙන්න මේ ගාන කියලා කියන්න බෑ. ඒ කියන්නේ මං මගේ වාහනය ගැන විතරක් හිතලා අර්ථ නිරූපණයක් දෙන්න මේ සහවිචලතාව ගැන විචාරෙට බෑ. එයාට හැමතිස්සෙම තව එකකට සාපේක්ෂව තමයි කියන්න පුළුවන්. එයාට নিরপেক্ষ බෑ. එයාට নিরপেক্ষ බෑ හැමතිස්සෙම එයාට පුළුවන් සාපේක්ෂ අර්ථකථනයක් කරන්න විතරයි. හරි. එක සහවිචලතාව ගැන මෙච්චර ලොකුට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ එයාට নিরপেক্ষ ශක්තිය කියන්නේ රේඛීය සම්බන්ධතාවයක নিরপেক্ষ ශක්තිය ගැන අදහසක් දෙන්න එයාට බෑ. හරිද? নিরপেক্ষ කියන්නේ දැන් මේ රේඛීය සම්බන්ධතාවනේ තියෙන්නේ විචල දෙකක් අතර රේඛීය සම්බන්ධතාවය තියෙන්නේ. ඒතර සහවිචලතාවට මේ රේඛීය සම්බන්ධතාවයක নিরপেক্ষ ශක්තිය ගැන මිම්මක් විදිහට භාවිතා කරන්න බෑ සහවිචලතාවට. පැහැදිලිනේ? 6.8 බලමට ඉලක්කම් බලලා අපිට මුකුත් කියන්න බෑ. තවත් සම්බන්ධතාවක ඉලක්කමක් දීලා තිබුණොත් ඒකත් එක්ක බලන්න ඕන මොනවා හරි කිව්වා. ඊට පස්සේ අනිත් එක තමයි සහසම්බන්ධතා සංගුණකය. සහසම්බන්ධතා සංගුණකේ R හොයන්නේ කොහොමද? R හොයන්නේ සහ විචලතාව අපි හොයාගන්න ඕනේ. සහ විචලතාවය බෙදනවා සිග්මා x සිග්මා y ගේ. මේගොල්ලන්ගේ සම්මත අපගමන වලින්. සහ විචලතාව අපි මෙහෙමනේ හඳුන්වන්නේ. කොවේරියන්ස් කියලානේ. x y අතර සහ විචලතාව බෙදනවා ඒ එකිනෙකාගේ සම්මත අපගමන වලින්. කොහොම තමයි සහසම්බන්ධතා සංගුණකය වෙන්නේ. දැන් මේ සහසම්බන්ධතා සංගුණකයට පුළුවන් රේඛීය සම්බන්ධයක নিরপেক্ষ ශක්තිය ගැන අර්ථ නිරූපණයක් දෙන්න. දැන් මේ මං කිව්වේ මේ හොඳම මේ සර්ව සම්පූර්ණ සහසම්බන්ධතාවක් කියලා. මෙයාගේ සහසම්බන්ධතා සංගුණකය කීයද? R සමාන 1යි. දැන් මෙයා ටිකක් හොඳ සහසම්බන්ධතාවයක් නේ මෙතන තියෙන්නේ. එයාගේ සහසම්බන්ධතා සංගුණකය ඇති R සමාන 0.87ක් වගේ. ඔය වගේ එකට ආසන්න වෙන්න මොකද වෙන්නේ? සහසම්බන්ධතාව ඒ විචාර දෙක අතර තියෙන සම්බන්ධතාව හොඳයි. දැන් මේකේ නිර්ණය සංගුණක වගේ නෙමෙයි ධන පැත්තක් තියෙනවා ඍණ පැත්තක් තියෙනවා නේද? දැන් මේ තියෙන්නේ මේ ඍණ පැත්ත එක. මේ තියෙන ඍණ 0.9 වගේ එකක්. ඔක සර්ව සම්පූර්ණ වුණාම ඍණ 1 වෙනවා. ඒතර සහසම්බන්ධතා සංගුණක කීයයි අතර තියෙන්නේ ඍණ 1යි ධන 1යි අතර. සහසම්බන්ධතා සංගුණක බිඳුවක් වුණාම ඒකේ තේරුම මොකද්ද? මුකුත් සම්බන්ධතාවයක් නැහැ කියන එක. නේ? දැන් එන අපිට කියන්න පුළුවන් මෙම සම්බන්ධතාවයේ සහසම්බන්ධතා සංගුණකයේ 0.96ක් තියෙනවා. එය ධනයකට ඉතා ආසන්න අගයකි. එම නිසා මොනවද මෙතන තියෙන විචාලය දෙක නිවාස කුලිය සහ වර්ග ප්‍රමාණය අතර ඉතා හොඳ සම්බන්ධතාවයක් තිබේ. කියන්නේ නිවාස කුලිය සහ වර්ග ප්‍රමාණය අතර රේඛීය සම්බන්ධතාවයේ নিরপেক্ষ ශක්තිය ඉතා ඉහළයි. নিরপেক্ষ ශක්තිය රේඛීය සම්බන්ධතාවයක নিরপেক্ষ ශක්තිය ගැන හොඳ ප්‍රකාශයක් කියන්න පුළුවන් සහසම්බන්ධතා සංගුණකය. පැහැදිලිනේ? එතකොට රේඛීය සම්බන්ධයක নিরপেক্ষ ශක්තිය ගැන හොඳ මිම්මක් මොකක්ද? සහසම්බන්ධතා සංගුණකය. හැබැයි සහ විචලතාව හොඳ මිම්මක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ මේ ප්‍රශ්නේ ඉවරයිනේ. මොනවද ගැටලු තියෙනවද අහන්න. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ ඉස්සරහට යන්න. ස්ලයිඩ් අංක 10 තියෙනවා 2017 නේ ගොඩ වැරදිලා 2015 මාර්තුවේ ගැටලුව. ඒ ගැටලුව කරන්න ස්ලයිඩ් 10 තියෙන්නේ 2017 මාර්තු කියලා එක් කරන්න. හරි. අවුරුද්ද හරි 17 මාර්තු.
බලන්න පර්යේෂණ කණ්ඩායමක් විසින් අහඹු ලෙස තෝරාගත් පෙට්‍රල් මෝටර රථ නියැදියක සිදු කළ සමීක්ෂණයකින් පසු පෙට්‍රල් මෝටර රථවල ඉන්ධන කාර්යක්ෂමතාව සඳහා පහත් දක්වන බහු ප්‍රතිපායන ආකෘතිය යෝජනා කරලා තියෙනවා. එතකොට බහු ප්‍රතිපායන ආකෘතිය මේවා ටික දීලා තියෙනවා. සමීකරණ දීලා තියෙනවා R වර්ගය දීලා තියෙනවා. දැන් මම මේක ටික වේගින් කරගෙන යනවා. දැන් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. ඊට විචාල්‍යයන් පහත පරිදි අර්ථ දක්වලා තියෙනවා. x1 කියන්නේ මොනවද? x2 x3 x4 ඒ ටික දීලා තියෙනවා. මෙතන පොඩි වෙනසක් තියෙනවා. දැන් මේ වගේ විචාල්‍ය බලන්නේ x3 වල මේ රතේ පන්තියේ 1 සමානයි කුඩා 2 සමානයි මධ්‍යම 3 සමානයි විශාල කියලා කියන්නේ අර. එතන x3ට අගයන් 3යි ඉන්නේ කියන්නේ අර. කලින් අගේ ඕනම අගයක් නැහැ. අගයන් 3යි. කියන්නේ මේ රත පන්ති තුනකට බෙදලා තියෙන්නේ. මේ කුඩා පන්තිය, මධ්‍යම පන්තිය, විශාල පන්තිය. ඒතර කුඩා රථයක් ආවොත් එමේ x3ට 1 දානවා. මධ්‍යම රථයක් ආවොත් එමේ x3ට 2 දානවා. ඒ වගේ තෝරාගත් අගයන් කීපකින් එකක් විතරයි x3ට ආදේශ කරන්නේ. ඉන්ධන වර්ගයත් එහෙමයි. පෙට්‍රල් පමණක් පෙට්‍රල් දෙමු. 1 2 කියන දෙකකින් එකක් තමයි දාන්නේ. හරි. මෙම අධ්‍යයන සඳහා ප්‍රතිපායන සංගුණකන B නෝට් හා බෑවුම් සංගුණක B1 B2 අර්ථකථනය කරන්නලු කලින් වගේ. දැන් බලන්න B නෝට් වෙන්නේ මොකද? අනිකුත් ඔක්කොම විචලන ශූන්‍ය වෙනකොට B නෝට් ලාගේ. අනිකුත් විචලන ඔක්කොම ශූන්‍ය වෙන්න පුළුවන්ද? ඒ රතේ බර ශූන්‍ය වෙලා රතේ පන්ති ශූන්‍ය වෙලා ඒව හැම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑනේ. ඒ කියන්නේ ප්‍රායෝගික අර්ථයක් නෑ කියලා කියන්න පුළුවන් B නෝට්. ඊට පස්සේ B1 ගේ එක අර්ථකථනය කරන්න බලන්න. එතන B1 කියන්නේ මොකද්ද? B1 කියන්නේ x1 ගේ සංගුණ කියන්නේ නේද? එන අපිට කියන්න පුළුවන් අනිකුත් විචල්‍ය නියතව පවතින විට. අනිකුත් විචල්‍ය මොනවද? මුළු සැතපුම් ගණන. අනිකුත් විචල්‍ය මොනවද? මුළු සැතපුම් ගණන. ඒ කියන්නේ x2 සැතපුම් ගණන කිලෝමීටර ගන්න. ධාවනය කර ඇති දුර, වාහනේ පන්තිය සහ ඉන්ධන වර්ගය නියතව පවතින විට මොකද වෙන්නේ? හිස් බර කිලෝග්‍රෑම් 1කින් වැඩි කරන විට ඉන්ධන කාර්යක්ෂමතාව කොච්චරකින් අඩු වෙනවද? ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වෙනවා. ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වෙනවා ලීටරයට කිලෝමීටර් 0.0.426කින් අඩු වෙනවානේ. පැහැදිලිනේ? ඊට පස්සේ B2 අර්ථකථනය කරන්න. එතකොට කියන්න ඕනේ දෙන්න ලද කියන්නේ රතේ බර පන්තිය සහ ඉන්ධන වර්ගය ඔක්කොම නියතව තියෙනකොට වාහනේ ධාවනය කර ඇති දුර කිලෝමීටර් 1000 වැන්දිලා තියෙන්නේ. ඒක බලන්න. කිලෝමීටර් 1කින් කියන්න බෑ හොඳේ. මේක ඒකකයේ කිලෝමීටර් 1000 ඒවා.
x2 ගේ ඒකකේ කිලෝමීටර් 1000 වань. ඒතර ඒකකකින් වැඩි කරනවා කියන්නේ කිලෝමීටර් 1000කින් වැඩි වෙනවා. ඒතර ඒක කියන්න ඕනේ. නැත්නම් ලකුණු අඩු වෙනවා. ඒතර මෙතෙක් රථය ධාවනය කර ඇති දුර කිලෝමීටර් 1000කින් වැඩි කරන විට ඉන්ධන කාර්යක්ෂමතාව කොච්චරකින් අඩු වෙනවද? ඉන්ධන කාර්යක්ෂමතාව කොච්චරකින් අඩු වෙනවද? ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වෙනවා 0.042 නේ. ඊට පස්සේ බලන්න දෙවෙනි කොටස. කිලෝමීටර් 24000ක් ධාවනය කර ඇති කිලෝග්‍රෑම් 850ක ස්කන්ධයෙන් කුඩා පෙට්‍රල් පමණක් භාවිත කරන රෝඩ් රථයක මධ්‍යම ඉන්ධන කාර්යක්ෂමතාව කුමක්ද? මෙම රථය 50000ක් ධාවනය වුණ අපේක්ෂිත කීයද කියලා තහන. දැන් කලින් වගේම ආදේශ කරන්නේ දෙකක් තියෙනවනේ. උත්තර අපිට අර පොඩි වගුවක් ගහගත්තා නම් ලේසි. x1 ඕනේ x2 x3 x4 හතරක් ඉන්නවා. ඒ වගේ සංගුණකක් දාගෙන යන්න. එතන සංගුණකේ ඍණ 0.426යි. මෙතන සංගුණකේ ඍණ 0.224යි. මෙතන සංගුණකේ ඍණ 2.36යි. මෙතන සංගුණකේ ධන 9.8යි. ඊට පස්සේ අගයන් ටික දාගෙන යන්න. කිලෝමීටර් 24000ක් ධාවනය කළා. මේ කියන්නේ මොකද්ද? ධාවනය කර ඇති දුර එන්නේ x2 ගෙන් නේ. හැබැයි 24000 කියලා කියන්නේ කීයද? 24යි. 10 වෙනති 24යි. අනිත් දෙවෙනි අවස්ථාවේ එකම වෙනස මොකක්ද? දෙවෙනි අවස්ථාවේ එකම වෙනස මේ කිලෝමීටර් 50යි. ඒක පස්සේ දාමුකෝ. 24000ක් ධාවනය කර ඇති කිලෝග්‍රෑම් 850ක ස්කන්ධයෙන් යුතුව. නම්බරට දාන්න පුළුවන් 850. කුඩා පෙට්‍රල් පමණක් කුඩා කිව්වහම මොකද වෙන්නේ? x3 එක. පෙට්‍රල් පමණක් භාවිත කරනවා කිව්වහම x4 එක. දැන් ඉතින් මෙතන අගේ හොයන්න තියෙන්නේ. මෙතන අගේ කී දෙනෙක් කියලා මට කියන්න. ඒ වගේම දෙවෙනි මෝටර රථෙත් අර විස්තරමයි තියෙන එකම වෙනස ධාවනය කර දුර විතරනේ 1 කිලෝමීටර් 50000ක් වැඩි. 24 50 74ක් වෙනවා. අනිත් ඒවා එකයි. අගයන් දෙක හොයලා කියන්න. ලක්ෂණ දාලා තියෙනවා 9.03යි
8.3 නම් එක තව උත්තර තියෙනවා. පොඩ්ඩක් වෙනස් මම හිතන්නේ. අනිත් කට්ටිය උත්තර දාන්න. ඔව් පස්සේ ආපු උත්තර දෙක හරි. පස්සේ දිගේ සචින්ගේ හරි. අනිත් අයත් හරි. හරි. අපිට සුරු කරපුවාම වෙනවා මෙන්න මෙහෙම උත්තර දෙකක්. එකක් තමයි වැරදිච්ච චුට්ටක්. පොඩ්ඩක් බලන්න පොඩි වැරදිල්ලක් ඇති. එතන එනවා 9.09ක්. එතන එනවා 7.87. හරි නේද? ඉතින් ධාවනය කර ඇති ප්‍රමාණය වැඩි වෙනකොට වාහනේ පාලනය වෙන කාර් ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වෙනවානේ. දැන් බලමු රෝම ඉලක්කම් 3. තවත් පර්යේෂණ කණ්ඩායමක් පෙට්‍රල් මෝටර අතර ඉන්ධන කාර්යක්ෂමතාව පිරික්සීම සඳහා මෙවැනිම අධ්‍යයනයක් කිරීමට සැලසුම් කරයි. ඔවුන් ඒ සඳහා ආකෘතිය සඳහා පහත වෙනස්කම් යෝජනා කරයි. ඒ වගේම අපිට අපේ අදහස් කියන්න තියෙනවා. මේ වෙනස්කම් ගැන අපේ අදහස් දක්වන්න තියෙනවා. නිතරම නාගරික වාහන තදබදයේ ගමන් කරන වාහන සහ වාහන තදබදයකින් තොරව ගමන් කරන වාහන යනුවෙන් නියත දෙකක් තෝරා ගැනීම. හොඳයිද නරකයිද? ඒක හොඳයිනේ. දැන් මෙතන මේ අපිට මේ පන්ති කීපයක් ඉන්නේ මේ කුඩා රථ, මධ්‍යම රථ, විශාල රථ කියලා. මොකද විශාල රථවල ඉන්ධන කාර්යක්ෂමතාවයයි මධ්‍යම රථවල ඉන්ධන කාර්යක්ෂමතාවයයි පැහැදිලි වෙනසක් වෙනවානේ. ඒතර ඒකත් අපේ ප්‍රතිපාන ආකෘතියට ගත්තාම ගන්න එක හොඳයි. මොකද විශාල රථවල කියන්නේ රථයේ විශාලත්වය යන වෙනස් වෙනවනේ. ඒ වගේ මේ රථය ධාවනය කරන තදබදයේද තදබදයක නැතුවද කියන එකත් අනුව ලොකුවට ඉන්ධන කාර්යක්ෂමතාවට වෙනසක් එනවා නේද? අර අපි ඔය වාහන ඇඩවල එහෙමත් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. කියන්නේ ට්‍රැෆික් එකේද මෙච්චරයි කොළඹින් පිට මෙච්චරයි වගේ දාන්න. ඒතර ඒ වගේ එතකොට අපි දානවා ට්‍රැෆික් එකේදී ට්‍රැෆික් එකේ වාහන තදබදයෙන් ගමන් කරන එක දෙනවා. වාහන බද තදබදයෙන් තොරව ගමන් කරන දෙක කියලා දෙනවා. අලුත් විචාරයක් දාලා. ඒතර ඒකේ වැරද්දක් නැහැ නේද? ඒතර ඒ වෙනස හොඳයි. ඊට පස්සේ කියන X2 විචාරය වෙනකොට රථයේ වයස භාවිතා කිරීම. X2 වෙනකොට වයස භාවිතා කරනවා. X2 කවුද? රථයේ මෙතෙක් ධාවනය කර ඇති දුර ඒ වෙනකොට වයස භාවිතා කරනවා. මේක හොඳයිද? මේක එච්චර හොඳ නෑ නේද? මොකද හේතුව දැන් සමහර ලාවට තියෙන්න පුළුවන්නේ. අවුරුදු 10ක් පරණ වෙන්න පුළුවන්. හැබැයි වැඩි දුවල නෑ. අර ගොඩක් අඩුවෙන් දුවන ඒවා තියෙන්නේ. ඒතර ගොඩක් අඩුවෙන් දුවලා ඒතර වාහනේ හොඳ කන්ඩිෂන් එකේ තියෙන්න පුළුවන්. ඒතර දැන් ඉන්ධන කාර්යක්ෂමතාවට ඇත්තටම බලපාන්නේ වාහනේ කොච්චර පාවිච්චි කරලාද කියන එකනේ. වාහනේ වයසට වඩා. ඒතර පරණ වාහනක් තියෙන්න පුළුවන් හොඳ කන්ඩිෂන් එකේ අඩුවෙන් දුවලා තියෙනවා. ඒතර මේ අදහස විතරම් සුදුසු නැහැ. ඊට පස්සේ කියනවා X3 විචල්‍ය X5 අලුත් එකක් දාමු කියලා කියනවා. අලුත් විචල්‍යස වාහනේ එන්ජින් ධාරිතාව එකතු කිරීම. ඒතර වාහනේ එන්ජින් ධාරිතාව කියන්නේ වැදගත් එකක් තමයි. මොකද දැන් පොඩි වාහනයක් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය විච් එකක් වගේ ගත්තොත් එහෙම එන්ජින් ධාරිතාව 1000 cc නේද? ඒතර ඊට වඩා ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වෙනවා. සාමාන්‍යයෙන් දැන් ප්‍රාඩෝ එකක් වගේ ගත්තොත් එහෙම නේද? CC 45000ක වාහනයක ඉන්ධන කාර්යක්ෂමතාව අඩුයි. ඒතර ඒක දාන එකේ ප්‍රශ්නයක් නෑ හොඳයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලන්ට මතකද දන්නේ මේ අපි මේ ප්‍රතිපායන විශ්ලේෂණයේ උපකල්පනවලදී කතා කළා මේ ස්වයාත්ත විචල්‍ය අතර සහ සම්බන්ධතාවක් තියෙන බෑ කියලා. එහෙම වුණොත් එහෙම වෙනවා බහුවිධ ඒකරේඛීයතාව කියලා එකක් එනවා. උපකල්පනවල බලන්න. ස්වයාත්ත විචල්‍ය අතර සහ සම්බන්ධතාවක්
තිබිය නොහැක. තිබ්බොත් එහෙම එනවා මොකද්ද? තිබ්බොත් එහෙම එනවා බහුවිධ ඒක රේඛීයතාව කියලා එකක්. මේක වැරදි. ඒ කියන්නේ මේක හොඳ නෑ අපේ ප්‍රතිපායන ආකෘතියට. ඒතර දැන් මේ බලන්න මේ වාහනේ එන්ජින් ධාරිතාව මෙහෙම භාවිතා කළොත් එහෙම විචල්යක් විතර මෙතන එකක් ඉන්නවද? මෙයත් එක්ක සහසම්බන්ධයක් තියෙන්න පුළුවන්. ඉන්නවනේ නේද මේ? බර රතේ බර සාමාන්‍යයෙන් එන්ජින් වල විශාලත්වය වැඩි වෙන රතේ බරත් වැඩිනේ. දැන් ප්‍රාඩෝ එක විශාල රථයක් රතේ බර වැඩිනේ. ඒකනේ එන්ජින් එකත් වැඩි. ඒතර විත්ස් එක ඇල්ටෝ එක වගේ පොඩි කාර් එන්ජින් ධාරිතාවත් අඩුයි. ඒතර මේ දෙන්න අතර පැහැදිලිව සහසම්බන්ධයක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙනම් බහුප්‍රේරක රේඛීයතාවක් කියන ඒතර ඒ ගැන ප්‍රවේශම් විය යුතුයි කියලා අපි කියනවා. ඊට අන්තිමට අහනවා මෙම අධ්‍යයනයේ බහුගුණ නිර්ණය සංගුණකයේ 0.93 කුමක් අදහස් කරයිද කියලා. හොඳයි නේ ඉතින්. නිකම් හොඳයි කියලා කියනකොට පොඩ්ඩක් වචන ටිකක් දාලා කියන්න. ඒ කියන්නේ 0.93 කියන්නේ නිර්ණය සංගුණකයේ සඳහා එකට ඉතා ආසන්න අගයක් ලැබී තියෙනවා. ඒ අනුව මෙම ප්‍රතිපාදන ආකෘතිය පුරෝකථනය සඳහා බෙහෙවින් සාර්ථකයි කියලා කියන්න පුළුවන් කියලා කිව්වනම් හරි. ඔන්න ඉතින් තවත් පැහැදිලි කරලා කිව්ව හැකියි අර. ස්වායත්ත විචල්යෙන් 93% ප්‍රතිශතයක් මේ අපිට දීලා තියෙන x1 x2 x3 x4 එක තුල සාමූහික විස්තර කරනවා. ඒ කියන්නේ මේක හොඳ ආකෘතියක් කියලා අපිට කියන්න පුළුවන්. හරි දැන් අපි කරමු මේ දැන් අපි මේක පොඩි ප්‍රශ්නයක් කරලා බලන්න වෙනි ස්ලයිඩ් එකේ තියෙනවා අටවෙනි ස්ලයිඩ් එකේ නවවෙනි ස්ලයිඩ් එකේ තියෙන MCQ ටිකක් ඒ ටික කරන්න අර ඔයගොල්ලන්ගේ මුල් ප්‍රශ්න විදිහට හම්බෙන්නේ ඒකල උත්තර දාන්න chat එකේ මේක කොපිලිතුරු බල උසස් පෙළ සිසුන්
සාම්පලයක් ඔවුන්ගේ අධ්‍යයන පැය සංඛ්‍යාව ලබා ගන්නා ලකුණු අතර සම්බන්ධතාවක් පහත ප්‍රතිපාදන සමීකරණය මගින් දැක්වෙනවා කියලා සමීකරණයක් දීලා තිනවා y සමානයි ඍණ 0.0125 ධන 0.019 කියලා. ඊට පස්සේ ඊට සමීකරණ සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න. සෑම අධ්‍යයන පැයක්ම ලබාගත් ලකුණු 101.25කින් ඉහළ යවනවා. ඒක හරියද? x වලින් කියන්නේ මොකද්ද? පැය සංඛ්‍යාව. එතකොට පැය සංඛ්‍යාව එකකින් වැඩි කරන විට ලබාගත් ලකුණු සංඛ්‍යාව y කීයකින් වැඩි වෙනවද? ඒක දෙන්නේ x ගේ සංගුණකෙන්නේ. 1.25ක් අදාළ නැහැ නේ. ඒක වැරදි. ඊට පස්සේ කියනවා ඒක වැරදි. සාමාන්‍ය ලෙස ගත් විට ලකුණු 101කින් ඉහළ දැමීම සඳහා අධ්‍යයන පැය 1.9ක් අවශ්‍යයි. දැන් අධ්‍යයන පැය සංඛ්‍යාව එකකින් වැඩි කරපුවාම ලකුණු කොච්චරකින් වැඩි වෙනවද? ලකුණු 0.19කින් වැඩි වෙනවා. හැබැයි අධ්‍යයන පැය ඒ කියන්නේ ඒකක එකක වෙනස කරන්නේ x ගේ. එතන කියන්නේ y ගේ එකක වෙනසක් කරන්න x ගේ එකක් සම්බන්ධ කරලා තමයි මේ කියන්නේ. එහෙම එකක් නැහැ නේ. 0.19 y ගේ එකක් වැඩි කරන්න x ගේ කොච්චරක් වැඩි කරන්න ඕනද කියලා අර්ථය උපනක් නෑ අපිට. අතන මේකත් වැරදි. සෑම අධ්‍යයන පැයක්ම ලබාගත් ලකුණු සාමාන්‍යයෙන් 101.9ක් ඉහළ දානවා. අන්න හරිනේ. දැන් සෑම අධ්‍යයන පැයක්ම අධ්‍යයන පැය සංඛ්‍යාව එකකින් වැඩි කරපුවම ලකුණු කොච්චරකින් වැඩි වෙනවද? සාමාන්‍ය ලකුණු වැඩි වෙන 0.119කින්. ප්‍රතිශතයක් හොයන්න නම් මොකද කරන්න ඕනේ? ප්‍රතිශතය හොයන්න 100%ෙන් වැඩි කරන්න. එතකොට 100%ෙන් වැඩි කරපුවාම එනවා 1.9යි කියලා 100ට. හරි නේද? අධ්‍යයන පැය සංඛ්‍යාව එකකින් වැඩි කරපුවාම ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය 1.9කින් වැඩි වෙනවා. C හරි. සෑම අධ්‍යයන පැයක්ම ලබාගත් ලකුණු හරියටම 0.119කින් ඉහළ දානවා. D හරිද? D එක හරිය වගේ හිතෙන්නත් පුළුවන් නේද? අධ්‍යයන පැය සංඛ්‍යාව එකකින් වැඩි කරපුවාම ලබාගත් ලකුණු අර්චරකින් වැඩි වෙනවා කියන එකනේ හරිනේ. හරි තමයි. හැබැයි මේක මේ කියලා තියෙන විදියයි වැරදි. මේ හරියටම කියලා එකක් නෑ නේද? මධ්‍යන්නේ තමයි වැඩි වෙන්නේ. මේ ලකුණු සාමාන්‍ය නැත්නම් මධ්‍යන්නේ තමයි වැඩි වෙන්නේ කියන්නේ. දැන් අපිට මෙහෙම සමීකරණයක් දුන්නාම y සමානයි 2.3යි x කියලා දුන්නාම x එකකින් වැඩි කරනකොට y x එකකින් වැඩි වෙනවා y 3කින් වැඩි වෙනවා කියලා කියනවා. ඒතර හැම පදෙම හොම් වෙන්නේ නෑනේ. මේ වැඩි වෙන්නේ ඇත්තටම කවුද? y සාමාන්‍ය තමයි වැඩි වෙන්නේ. x ගේ ප්‍රමාණය එකකින් වැඩි කරපුවා y භාගයේ ප්‍රමාණය තමයි 3කින් වැඩි වෙන්නේ. සාමාන්‍ය නැත්නම් මධ්‍යන තමයි වැඩි වෙන්නේ. ඒතර මේක හරියටම හැම එකම මෙච්චරකින් වැඩි වෙනවා කියලා කිව්වහම මේක වැරදි. ඒතර මෙතන උත්තරේ කීයද? C පමණක් නිවැරදි කියන එක තමයි උත්තරේ. හොඳයි උත්තර දීලා තියෙනවා. සමාගමක සියලු ශාඛාවන්හි වික්‍රම ආදායම් සහ වෙළඳ ප්‍රවර්ධන පිරිවැය අතර පහත ප්‍රතිපායන ශ්‍රිතය ස්ථාපනය කරලා තියෙනවා. කලින් වගේම දීලා තිනවා විකුණුම් ආදායමයි කවුද විකුණුම් ආදායමයි අනිත් එක මොකද්ද ප්‍රචාරණ වියදම අතර සම්බන්ධයක් දීලා තියෙනවා. දැන් සමාගමේ ශාඛා දෙකක් අතර වෙළඳ ප්‍රවර්ධන පිරිවැය රුපියල් 75000කින් වෙනස් වෙනවලු. එම ශාඛා අතර අපේක්ෂිත විකුණුම් ආදායමේ වෙනස ගණනය කරන්න. අර දැන් අපිට සමීකරණ දීලා තියෙනවා y සමානයි 3000 ධන 6.5x කියලා. හරිද? දැන් මේක අපිට පුළුවන් ගොඩ දාන්න අර අර්ථකථනයෙන් කියනනේ. x එකකින් වැඩි කරපුත් එහෙම x එකකින් වැඩි කළොත් එහෙම කොච්චරකින් y වැඩි වෙනවද? y 6.5කින් වැඩි වෙනවනේ. දැන් මේ ශාඛා දෙක අතර වෙනස කොච්චරද? එක ශාඛාවක් අපි හිතමුකෝ ප්‍රමාණය p කියලා. එක ශාඛාවක පිරිවැය අපි හිතමුකෝ c කියලා. එක ශාඛාවක පිරිවැය c නම් අනිත් ශාඛාවක පිරිවැය කොච්චරක් වෙන්න ඕනද? c ධන 75000ක් වෙන්න ඕනේ නේද?
ඇයි පිරිවැය 75කින් වෙනස් වෙන්නේ. එහෙනම් එක ශාඛාවක පිරිවැය C න අනිත් ශාඛාවේ පිරිවැය ඒකට 75කින් වැඩි වෙනවා. ඒ කියන්නේ x ගේ ප්‍රමාණය 75කින් වැඩි වෙන්න ඕනේ. අපි දන්නවා එකකින් වැඩි වුණොත් එහෙම 6.5කින් තමයි වැඩි වෙන්නේ. එහෙනම් x 75000කින් වැඩි වුණොත් එහෙම කීයකින් වැඩි වෙනවද? එකකින් වැඩි කරොත් 6.5 නම් 75000කින් වැඩි කරොත් එහෙම වැඩි වෙන්නේ 6.5 වැඩි කිරීම 75000කින් නේ. එහෙනම් කීයද උත්තරේ? උත්තරේ වෙන්නේ 75000 වැඩි කිරීම 6.5. කියන්නේ 4,87,500. ඒක පැහැදිලි නේද කියලා බලන්න ගැටලු තුන අහන්න ඕනේ. හොඳයි උත්තර දීලා තියෙනවා. මේකත් කරන්න. මොනවද උත්තර? හොඳයි දැන් උත්තර දාලා තියෙන දෙක. x හා y විචාලයන් අතර සහසම්බන්ධතා සංගුණකයේ පිළිබඳ පාත ප්‍රකාශ සලකා බලනවා. y යාගේ x ගේ හෝ y ගේ මිනිමම් ඒකක මත රඳා නොපවතී. සහසම්බන්ධතා සංගුණකයේ ගැමාව තියෙන අකුරම. ගැමාට වෙලෙන්නේ ඒකක නැති එකක් නෙන්නේ. නිකන් ඉලක්කමක් නේ. දශම 7 දශම 8 වගේ. ඒකක අදාළ නැහැ ඒකට. ඒ හරි. ගැමාහියාගේ විචාලයන් දෙකේ කොන විචාලයක් x වශයෙන් නම් කරන්නේද යන්න මත රඳා පවතී. ඔයගොල්ලෝ දෙක කියලා උත්තර දාලා තින්නේ. මම හරි කිව්වා. දෙක නෙමෙයි උත්තරය අතර. ගැමාහියාගේ විචාලයන් දෙකේ කොන විචාලයක් x වශයෙන් නම් කරන්නේද යන්න මත රඳා පවතී. ඇත්තට මෙහෙම රඳා පවතින්නේ නැහැ. ඔව් එහෙම රඳා පවතින්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? දැන් හිතන්නකෝ දැන් මේ අපි බලන්නේ උසයි බරයි අතර සම්බන්ධතාවක් කියලා කියන්නේ. ඒතර උස x ද බර y ද කියන එක මත මේ ගැමාවලගේ රඳා පවතින්නේ නැහැ. ඒ කියන්නේ ගැමා කියලා කියන්නේ මේ විචාර දෙක අතර සහසම්බන්ධතා සංගුණක විතරනේ. ඒ දෙන්න අතර නිරපේක්ෂ ශක්තියනේ කියන්නේ. ඒතර x කවුද y කවුද කියන එක එයාට අදාළ නැහැ. හරි. ඒතර ඒක වැරදි. ගැමායගේ ඍණ එක දාන එක ඔයගොල්ලෝ දන්නවනේ හොඳට. x හා y අතර පවතින සම්බන්ධය කොතරම් දුරට රේඛීයද යන්න ගැමා මගින් දැක්වේ.
ඇත්තටම කොච්චර දුරට රේඛීයද කියන එකත් කියන්න බෑ. කොච්චර හොඳ සම්බන්ධතාවයක්ද තියෙන්නේ කියලා තමයි අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? ඒතර මෙයත් වැරදි. ඒ කියන්නේ ඇත්තටම සහසම්බන්ධ සංගුණය කියන්න පුළුවන් x y අතර තියෙන নিরপেক্ষ ශක්තිය. කියන්නේ ඔක රේඛීයද කියන එක එච්චර අදාළක් නැහැ. හරි. එතකොට උත්තරය ඇත්තටම A හා C එක වෙන්න ඕනේ. පස්සේ ඔයගොල්ලෝ කරන්නේ ස්ලයිඩ් අංක 14ට යන්නකෝ. 14යි 15යි කරන්න. හරි මේ 14 ඇවිල්ලා දැන් මම උගන්නපු එකකුත් නෙමෙයි මේ පාඩේ මේ වගේ නිකන් හිමින් ටිකක් වෙනස් කරලා වෙන්න පුළුවන්. ඒතර අපි මේ වගේ එකකුත් කරලා තියමු. සරල රේඛා දෙකක සමීකරණ දීලා තියෙන ඒ රේඛා දෙකේ ඡේදන ලක්ෂ්‍ය කණ්ඩායම් අහනවා. ඒතර ඔය කියන්නේ මේ y සමාන 7 x කියන්නේ මෙන්න මේ වගේ සරල රේඛාවක්. 7 x කියන්නේ ඔය වගේ සරල රේඛාවක්. ඊට පස්සේ 9 3x කියලා කියන්නේ මෙන්න මේ වගේ සරල රේඛාවක්. ඒතර බැවුම වැඩි 3ක් නේ. 9න් තමයි කැපෙන්නේ. ඒතර ඔන්න ඔය වගේ සරල රේඛාවක් තමයි 9 3x කියන්නේ. මෙන්න මේ රේඛා දෙක ඡේදනය වෙන තැන කණ්ඩායම් හොයන්න. මෙන්න මේ රේඛා දෙක ඡේදනය වෙන තැන කණ්ඩායම් ගන්න. x කණ්ඩායම් කීයද y කණ්ඩායම් කීයද කියලා. ඒතර ඔය වගේ එකක් දුන්නාම ඔයගොල්ලෝ කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ නැහැ. දැන් අපිට දීලා තියෙන y සමානයි 7 x උයි y සමානයි 9 3x උයිනේ. ඒතර මේ රේඛා දෙක සමාන කළා නම් හරි. මේ රේඛා දෙක කැපෙන තැනදී y කණ්ඩායම්කයි x කණ්ඩායම්කයි සමානයිනේ. එහෙනම් මේ රේඛා දෙක කැපෙන තැනදී මේ y එකයි මේ y එකයි සමානයි. මෙයාගේ y කීයද 7 x නේ. මෙයාගේ y කීයද 9 3x. ඒතර ඔය දෙන්න සමාන වෙන්න ඕනේ කැපෙන තැන. ඒතර ඔහොම සමාන කළා අපිට x හොයන්න පුළුවන්. ඒතර 3x x ගියාම 2x 7න් 9ක් ගියාම ඍණ 2යි. ඒතර x දෙන උත්තරයක් ඍණ 1යි කියලා. ඒතර x ඍණ 1 ආපුවාම x කෙනෙල් මේ දෙකෙන් කැමති එකක දාන්න. y හොයන්න. y සමානයි 7 ඍණ 1 සමානයි 6යි නේ. ඒතර කැපෙන තැන කණ්ඩායම්ක මොනවද? ඍණ 1 6. x කණ්ඩායම්ක ඍණ 1යි y කණ්ඩායම්ක ධන 6. මේ බලන්න මම ප්‍රස්තාරය හරියට බඳමින්ද පේනවනේ මේ වගේ එකක් එන්නේ කියලා x ඍණාගයක් y ධනාගයක් එන්නේ කියලා පේනවනේ බැලු බලමට. ඒතර වගේ සමාන කරලා තමයි කණ්ඩායම්ක හොයන්නේ. මේකේ උත්තරය ලේසියි නේද? නිර්ණය සංගුණකේ. මගෙන් කියවෙන්නේ මොකද්ද? පරායත විචල්‍ය අනිකුත් විචල්‍ය ඔක්කොම එකතු වෙලා පරායත විචල්‍ය විචලනයෙන් කොච්චර ප්‍රතිශතයක් විස්තර කරනවද කියන එක නේද? එතන අනිකුත් විචල්‍ය ඔක්කොම එකතු වෙලා ඉන්නේ කොහෙද? ප්‍රතිපායන ආකෘතිය නේද? එහෙනම් ප්‍රතිපායන ආකෘතිය මගේ විස්තර කරන y ගේ මුළු විචල්‍ය ප්‍රතිශතය තමයි නිර්ණය සංගුණකේ ලබා දෙන්නේ. උත්තරේ D. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න 2015 සැප්තැම්බර් අන්තිම ස්ලයිඩ් එක. thank you එකට කලින් බැංකුවල ගනුදෙනුකරුවන් විසින් මුදල් තැන්පත් කිරීම විවිධ සාධක මත රඳා පවතිනවලු. බැංකු විශ්ලේෂණයන්ගේ
විශ්ලේෂකයෙක් කුඩා බැංකුවකින් සහ විශාල බැංකුවකින් වෙන වෙනම ලබාගත් දත්ත මගින් මෙම තැන්පත් තුළ හැසිරීම් රටාව අධ්‍යයනය කිරීමට සැලසුම් කරයිලු. බැංකුවල මුදල් තැන්පත් කිරීම තීරණය කරන ප්‍රධාන සාධක දෙකක් ලෙස බැංකුවල පොලි අනුපාතිකය හා තැන්පතුකරුවන්ගේ ආදායම් මට්ටම සැලකිය හැකියි. ගනුදෙනුකරුවන් විසින් බැංකු දෙකේ මුදල් තැන්පත් කිරීම කෙරෙහි බලපෑගේ වෙනත් සාධක කෙටියෙන් දක්වන්න. ඒවායින් ගුණාත්මක සාධක හා ප්‍රමාණාත්මක සාධක වෙන් කරලා පෙන්වන්න. ඒ නිකන් මේක අතර ප්‍රතිපාදන දාලා ගැටලුවක් නෙමෙයි. අතන නිකන් කියාගෙන යන බලන බැංකුවල මිනිස්සු සල්ලි දාද්දී බලන මේ මොනවද ප්‍රමාණාත්මක සාධක ටික මුලින් කියන්නේ මොනවද? ප්‍රමාණාත්මක සාධක තමයි ඉතින් නේද මේ අපිට කොච්චර දැන් අනිකුත් ආයෝජන මාර්ග වලින් කොපමණ පළදාවක් ලබා ගන්න පුළුවන්ද කියන එක එක උදාහරණයක්. ස්ටොක් මාකට් එක වගේ ගොඩක් ඉහළන කාලෙක ලොකු පළදාවක් ලබා ගන්න පුළුවන් නම් කොටස් විරුද්ධ ආයෝජන එතන බැංකුවල තැන්පත් කරන්න නැතුව මිනිස්සු ගිහිල්ලා කොටස් විරුද්ධ සල්ලි දානවා. ඊට පස්සේ තාම මොනවද? බැංකුවේ විශාලත්වය නේද? ඒක ප්‍රමාණාත්මක සාධකයක්. විශාල බැංකුවල සමහරවිට මිනිස්සු සල්ලි දාන්න බලනවා. සමහරවිට වැඩි නේ. ඊට පස්සේ තාම මොනවද? බැංකුවේ මූල්‍ය ප්‍රවාහ ලේඛන දිහා බලන්න පුළුවන්. ඒ වගේ ප්‍රමාණාත්මක සාධක. ඊට ගුණාත්මක සාධක මොනවද? ගුණාත්මක සාධක තමයි මිනිස්සු කොච්චර විශ්වාසනීයත්වයක් තියෙනවද කියලා බැංකු පද්ධතිය ගැන. දැන් ලංකාවේ බැංකු පද්ධතිය ගැන හොඳ විශ්වාසනීයත්වයක් තියෙනවා දැන්. සමහරවිට ලංකාව තරම්වත් දියුණු නැති රටක බැංකු පද්ධතිය දියුණු නැති රටක බැංකු ගැන තියෙන විශ්වාසනීයත්වයෙන් මිනිස්සුන් නැති වෙලා තියෙනවා. ඒකට ඒක බලපාන. ඊට පස්සේ දැන් හොඳ වෙළඳ ප්‍රචාරණයක් කරනවා නම් සමහර බැංකු වලට කස්ටමර්ස්ලා ආකර්ෂණය කර ගැනීම හැකියාව වැඩි නේද? ඒ වගේ ප්‍රමාණාත්මක සාධක බලපාන. ඒක මේ පාඩමට දාන්නේ මම නිකන් කිව්වේ මේ. මේකට පරණ ප්‍රශ්නයක් 2015 සැප්තැම්බර් ප්‍රශ්නයක්. ඒකට ඒ තිබ්බ සිලබස් චේන්ජ් අදාළ ඒ කාලේ තිබ්බ සිලබස් එකට අනුව ප්‍රශ්නයක් වෙන්නේදී. ඒතර දැන් ගොඩක් වෙලාවට අපේ ප්‍රතිපාදන ගැන තමයි ફોකස් වෙන්නේ ප්‍රශ්නේ. ඊට පස්සේ අහනවා පොලි හා ආදායම් සමග තැන්පත්වල සම්බන්ධය ඇස්තමේන්තු කිරීමට විශ්ලේෂකයා යොදාගත එක සරල රේඛීය ප්‍රතිපාදන ක්‍රමය දක්වන්නලු. මේ සඳහා යොදා ගන්නවා සම්මත සමීකරණ හා උපකල්පන දක්වන්න. හරි ඕන දැන් අපිට ලියන්න පුළුවන්. පොලිය සහ ආදායම් සමග තැන්පත්වල සම්බන්ධය. එතන අපි තැන්පතු සංකේතවත් කරමු D වලින්. D තැන්පතු පොලිය අපි I වලින් දාමු ඉන්ට්‍රස්ට් එක. ආදායම අපි R වලින් දාමු. හරි. එතන ආදායම අපි R වලින් දැම්මොත් එහෙම එතකොට අපිට මෙන්න මේ වගේ දැන් කියන්නේ ප්‍රතිපායන ක්‍රමය දක්වන්න කියලානේ. ප්‍රතිපායන ක්‍රමය දක්වන්න කියලා කිව්වහම අර ප්‍රතිපායන ආකෘතියම ලියන්න ඕනේ. ප්‍රතිපායන ආකෘතිය ලිව්ව මතකයි නේද? අපිට D ලියන්න පුළුවන්. D සමානයි B0 ධන B1 I ධන B2 R ධන මොකක්ද අඩු? වැරදි පදේනේ. ඊට පස්සේ පද හඳුන්වන්නත් ඕනේ. වැරදි පදේ මේක එක හොයන්න ඕනේ ප්‍රතිපායන සංගුණක. ඊට පස්සේ පද හඳුන්වන්න I මොනවද R මොනවද D මොනවද කියලා. ඊට පස්සේ උපකල්පන ලියන්න කියලා කිව්වම උපකල්පන ටිකකුත් ලියන්න ඕනේ. මොනවද උපකල්පන? උපකල්පන තමයි මේ වැරදි ප්‍රදේශ සම්භාව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. අර මම උපකල්පන ලිස්ට් එකක් දුන්නේ. ඔය ටිකෙන් ටිකක් පාඩම් කරගෙන කියලා ලියන්න තියෙනවා. එතන මේ ස්වායත්ත විචාල අතර සහසම්බන්ධතාවක් නැහැ. ඊට පස්සේ මේ වෙන වෙනම මේ D හා පරායත විචාල ස්වායත්ත විචාල අතර රේඛීය සම්බන්ධතාවක් තියෙනවා. ඔය උපකල්පන ටිකක් ලියන්න තියෙනවා. උපකල්පන ස්ලයිඩ් එක බලාගෙන යන්න. ඊට බලන්න තුන්වෙනි එක ඇස්තමේන්තුගත සමීකරණ දෙකෙහි ප්‍රතිපායන ප්‍රතිඵල පහත වගේ දැක්වේ. ඇස්තමේන්තුගත සම්බන්ධතා බැංකු දෙක අතර වෙනස් වීමට හේතු විය හැකි කරුණු හා එම වෙනසේ ස්වභාවය දක්වන්න. මේ ඇස්තමේන්තුගත සම්බන්ධ කියලා කියන්නේ මේ හොඳේ. මේ B1 B2 එක බැංකු වලට එවුවාම එක එක අගයන් ආවේ ඇයි කියලා අහන්නේ. දැන් මුලින්ම තියෙන ආදායම සමග සම්බන්ධය. ආදායම සමග සම්බන්ධය කියන්නේ B2 නේ. කුඩා බැංකුවට ඇවිල්ලා තියෙනවා 0.3යි. විශාල බැංකුවට ඇවිල්ලා තියෙනවා 0.5යි. එතන මේකෙන් කියන්නේ මොකද්ද?
දැන් මිනිස්සයාගේ ආදායම යන්නේ රුපියල් ලක්ෂ වලින් නම් ආදායම ලක්ෂයකින් වැඩි වෙනකොට එයා කුඩා බැංකුවේ තැන්පතු කරන ප්‍රමාණය වැඩි වෙන්නේ 0.3කින්. ඒතර 0.3 වැඩි කිව්වම ලක්ෂ වෙන්න පුළුවන් 30000 වගේ වෙන්න පුළුවන්. ඒතර විශාල බැංකු තැන්පත් කරන ප්‍රමාණය 50000කින් වැඩි වෙනවා. ඒතර මේ කියන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙන විශාල බැංකුවල තැන්පත් කරන්න තියෙන සම්භාවිතාව වැඩි වෙලා නේද? ඒ කියන්නේ මිනිස්සු ආදායම වැඩි වෙන විශාල බැංකුවල තැන්පත් කිරීමට වැඩි රුචිකත්වයක් දක්වනවා කියලා අපිට මෙන්න මේ දත්ත දිහා බලලා කියන්න පුළුවන්. ඔයගොල්ලන්ට පැහැදිලි නේද? 0.3ට වඩා විශාල ප්‍රතිපායන සංගුණකයක් B2 විශාල B2 වගේක් ඇවිල්ලා තියෙනවා විශාල බැංකුවට. ඒතර ආදායම ඒකකකින් වැඩි වෙනකොට ලක්ෂයකින් හරි 1000කින් හරි 10000කින් හරි වැඩි වෙනකොට මිනිස්සු වැඩි වැඩියෙන් තැන්පත් කරන විශාල බැංකුවේ කුඩා බැංකුවට සාපේක්ෂව. අද මේ ප්‍රතිපායන සංගුණක වැඩි යකයක් ගන්න හේතුව. ඒතර ඒක තමයි පැහැදිලි කරන්නේ. ඊට පස්සේ පොලියත් එක්ක සම්බන්ධ බලන්න. පොලි අනුපාත වැඩි. දැන් මේ දෙකම ධන සම්බන්ධතා. ඒකත් ඔයගොල්ලෝ කියන්නේ. පොලි අනුපාතිකය වැඩි වෙනකොටත් කුඩා බැංකුවේ විශාල බැංකුවේ දෙකේ මිනිස්සු වැඩි වැඩියෙන් තැන්පත් කරන්න බලනවා. මොකද මේ ධන සංගුණක ලැබෙන දෙන්න ඍණ උනා නම් එහෙම ඒකේ තේරුම මොකද? පොලි වැඩි වෙනකොට තැන්පත් කරන අඩුයි කියන එක. ඒක ප්‍රායෝගික නෑනේ. පොලි වැඩි වෙන වැඩියෙන් තැන්පත් කරන වැඩිනේ. හැබැයි දැන් පොලි අනුපාතික වැඩි වෙන කාලෙක මේ බලන්න කුඩා බැංකුවේ සංගුණක වැඩි. ඒ කියන්නේ කුඩා බැංකුවේ මිනිස්සු වැඩියෙන් තැන්පත් කරන්න ප්‍රවණතාවක් දක්වනවා කියලා පේනවා. ඒකට හේතුව මොකද? සමහරවිට කුඩා බැංකු ටිකක් වැඩි පොලි අනුපාතිකයක් මේ දෙනවා නේද? පාරිභෝගිකයන්ට. එතකොට පොලිය වැඩි වෙනකොට ඔය ગેප් එක පරතරය වැඩි වෙනවා. ඒතර ඒක ආකර්ෂණය වෙලා මිනිස්සු ගිහිලි වෙලා කුඩා බැංකුවල තැන්පත් කරන සමහර ප්‍රවණතාවක් දක්වන්න පුළුවන්. මම කියනවා හරියටම හැමතිස්සෙම වෙනවා කියන එක නෙමෙයි මම මේ දත්ත දිහා බලලා කියන්නේ. මේ දත්ත අනුව කියවෙන්නේ ඒක. ඊපස්සේ බලන්න නිශ්චය කිරීමේ සංගුණකේ කුඩා බැංකු සඳහා 0.9 විශාල බැංකු සඳහා 0.75. එතන මේ ගොඩනගු ප්‍රතිපායන ආකෘතිය වඩාත් සුදුසු කුමන බැංකුවල තැන්පතු හා පොලිය ආදායම අතර සම්බන්ධය මේ විස්තර කරන්න. කුඩා බැංකුවලද විශාල බැංකුවලද? ඒතර කියන්න පුළුවන් විශාල බැංකු කුඩා බැංකුවල තමයි මේක වැඩිපුර හරියන්නේ කියන්නේ. කුඩා බැංකුවල තැන්පතු ප්‍රමාණය ආදායම හා පොලිය කියන විචල් දෙක එකතු වෙලා සාමූහික 90ක් විස්තර ගන්න. හැබැයි විශාල බැංකුවල 75යි පුළුවන්. ඒකට හේතුව මොකද්ද? ප්‍රායෝගික හේතුව විශාල බැංකුවකට බලපාන සාධක ගොඩක් තියෙන පුළුවන්. කුඩා බැංකුවට මේ වගේ ප්‍රධාන සාධක දෙක තුනක් විතරක් වෙන්න පුළුවන්. විශාල බැංකුවට ඊට වඩා ගොඩක් සාධක තියෙන්න පුළුවන්. ඒකයි ඒකට හේතුව. මේ විචාර දෙකට විතරක් පුළුවන් වෙන ඉතින් 75ක් විතරයි විස්තර කරන්න. නිශ්චය කිරීමේ සංගුණකය යනු කුමක්ද? වෙනත් සාධක මත වැඩිපුර අදා පවතින කොන බැංකුවේ තැන්පතුද පැහැදිලි කරන්න දීලා තියෙනවා. ඒක මේ මම දැන් කිව්ව උත්තරේ තමයි හතරෙන් එකට ලියන්නේ එතකොට. හරි. නිශ්චය කිරීමේ සාධක කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා වැඩිපුර බලපාන මොන බැංකුවටද? වැඩිපුර බලපාන කුඩා බැංකුවටනේ. මේ වෙනත් සාධක වැඩිපුර බලපාන මොන බැංකුවටද? එතෙන් විශාල බැංකුවේ 75නේ මේ සාධක දෙකට විතරක් එකතු කරලා විස්තර කරන්න පුළුවන්. ඒතර වෙනත් සාධක වල තමයි ඊටු 25ම. ඒතර වෙනත් සාධක වල වැඩිපුර බලපෑමක් තියෙන්නේ විශාල බැංකුවට කියලා ඔයගොල්ලන්ට පැහැදිලි. දැන් අපිට තව එක ප්‍රශ්නයක් මම හිතන්නේ මගේ අරගෙන. මේ ප්‍රශ්නේ කරමු. ඔය ස්ලයිඩ් අංක 13 තියෙන ප්‍රශ්නේ. ස්ලයිඩ් අංක 13 තියෙන 2017 මාර්තු කියලා අන්නේ ප්‍රශ්නේ. ඒක 2017 මාර්තු නෙවෙයි 2015 මාර්තු. මේක. බැංකුවේ විශ්වාසයෙන් යත්තේ ගුණාත්මක සාධක කියලා දීලා තියෙන උත්තරයක්. හොඳයි. ප්‍රශ්න නැතුව ඇති කියලා මම හිතනවා. ඔයගොල්ලෝ ප්‍රශ්න අහුවේ නැති තියෙනවා නම් අහන්න. ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්න සතිය මැද්දේ ආවත් මට ඊමේල් එකක් දාලා අහන්න මම උත්තර දෙන්නම්. මෙන්න මේ ඊමේල් එක. ඉහාන් බල කිසියම් රටක සෙවනැලි ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය මට්ටමෙහි ආය කරනු ලබන බදු ප්‍රමාණය සහ නීති විරෝධී සංක්‍රමණිකයන් සංඛ්‍යාව අනුලෝම සම්බන්ධයක් පෙන්වන බවත් සෙවනැලි ආකෘතියේ ක්‍රියාකාරීත්වය අධෛර්යමත් කිරීම සඳහා රජයේ වියදමට ප්‍රතිලෝම සම්බන්ධයක් පෙන්වන බවත් සමාජ විශ්ලේෂකයෙක්
කල්පනා කරයි. හරි. රටවල් 24 දත්ත රැස් කරනු ලැබිය SHD කියන සෙවනැලි ආර්ථිකය. හොඳේ සෙවනැලි ආර්ථිකය කියලා කියන්නේ ප්‍රධාන ආර්ථිකයට පිටින් බ්ලැක් මාකට් එක කියන්නේ ඒක. හරිද? දැන් මේ දවස්වල සෙවනැලි ආර්ථිකය නෑ මම කියන්නේ මේ දවස්වල පොඩ බ්ලැක් මාකට් එකේ මොනවද ක්‍රියාකාරීත්වය චුට්ටක් වැඩි වෙලා තියෙනවා ඩොලර් වලට එහෙම සම්බන්ධ. ඒතර ඒක තමයි සෙවනැලි ආකෘතිය කියලා කියන්නේ. ඔය සමහර ඔය රටවල් තියෙන දකුණු ඇමරිකාව වගේ කොලොම්බියාව, වෙනිසුලාව ඔය වගේ රටවල් ඔය සෙවනැලි ආකෘතිය බලපෑම ටිකක් වැඩි. මොකද ප්‍රධාන හේතුව මේ මොනවද මත්ද්‍රව්‍ය නේද? මත්ද්‍රව්‍ය වෙළඳාමත් එක්ක අර රජයේ ආර්ථිකයට පිටින් වෙනම ආර්ථිකයක් යනවා. ඉතින් සෙවනැලි ආර්ථිකය මිලියන වලින් මිනුම් කරන ලබන අතර ඩොලර් මිලියන වලින් මිනුම් කරන ලබන අතර ඉහළ අගයකදී සෙවනැලි ආර්ථිකය ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන 0.10 වන දර්ශකයක් මගින් ටැක්ස් මිනුම් කරනු ලබයි. මේ ඇවිල්ලා රජය අය කරන බදු ප්‍රමාණය. දැන් සෙවනැලි ආකෘතිය තියෙනවා මෙහෙම SHD කියලා. එතකොට සෙවනැලි ආකෘති ප්‍රමාණය වැඩි වෙනවද අඩු වෙනවද බදු ප්‍රමාණය වැඩි කරනකොට? රජය විශාල ලෙස බදු වැඩි කර අනවශ්‍ය ලෙස බදු වැඩි කරත් එහෙනම් මොකද වෙන්නේ? මිනිස්සු ඉතින් බදු ගන්න පැකිලෙනවා නේ. ඒතර මිනිස්සු තමන්ගේ ආදායම් රජයට ප්‍රකාශ කරන්න නැතුව යනවා. එතකොට තමයි සෙවනැලි ආකෘතිය ආර්ථික ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ දවස්වල මොකද වෙලා තියෙන්නේ ලංකාවේ? ලංකාවේ වෙලා තියෙනවා අර අලුත් පනතක් ඇවිල්ලා තියෙනවා අඩු බදු ප්‍රමාණයක් 100%ක බදු ප්‍රමාණයක් කියලා තමන් මෙතෙක් ප්‍රකාශ නොකරපු ආදායම් ප්‍රකාශ කරන්නේ. එතන මොකද වෙන්නේ? ඒ කියන්නේ අර ඒ බද්ද අඩු කරලා තින්නේ. එතන බද්ද අඩු කරපුවාම මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා ඒ ආදායම් ප්‍රකාශ කරනවා. එතන සෙවනැලි ආර්ථිකය අඩු වෙනවනේ. එතන නිකන් උදාහරණයක් කිව්වේ. දැන් මෙතන වෙලා තියෙන්නේ මේ බදුත් එක්ක තියෙන ධන සම්බන්ධයක් කියන්නේ පේනවනේ. බදු වැඩි වෙනකොට සෙවනැලි ආර්ථිකය වැඩි වෙනවා. බදු අඩු වෙනකොට සෙවනැලි ආර්ථිකය අඩු වෙනවා. හරි. ඒක බිඳුවෙන් ඉඳන් 10 දක්වා තමයි ආගයන් තමයි මේකට දාන්නේ. මගින් ඉහළ අගයකදී සෙවනැලි ආර්ථික ඉහළ ක්‍රියාකාරීත්වය පෙන්වන 0.10 වන දර්ශකයක් මගින් GD මිනුම් කරනු ලැබේ. GD කියන්නේ මේ රජයේ වියදම. ඒ කියන්නේ මේ රජයේ කොච්චර මේවා අල්ලන්න යනවද කියන එක. හරිද? ඊට අමතරව නීති විරෝධී සංක්‍රමණිකයන් සංඛ්‍යාව තියෙනවා අපේ විචල්යක් විදියට. දැන් නීති විරෝධී සංක්‍රමණ සංඛ්‍යාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? සෙවනැලි ආර්ථිකය වැඩි වෙනවා නේද? දකුණු ඇමරිකාවෙත් මම කිව්වා ප්‍රශ්නේ තියෙන හේතුවක් තමයි ඒක. සංක්‍රමණික වැඩි වෙන සෙවනැලි ආර්ථිකය වැඩි වෙනවා. මෙතන මොකද වෙන්නේ? රජය වැඩියෙන් වියදම් කරන්න මොකද වෙන්නේ? සෙවනැලි ආර්ථිකය අඩු වෙනවා නේද? රජය වියදම් කරනවා කියලා කියන්නේ ඔය ගිහිලි ඉවරලා බ්ලැක් මාකට් එකේ වෙන දේවල් නවත්තන්න රජය වියදම් කරනවා කියන එක. ගිහිලි ඉවරලා වටලීම් කරනවා, රොමෙව කරනවා. ඒතර වියදම් වැඩි කරන්න සෙවනැලි ආර්ථිකය අඩු වෙනවනේ. ඒකයි ඍණ සම්බන්ධයක් තියෙන්නේ මෙතන. පරාමිතික නිමින අපේක්ෂිත සලකුණු ගන්නද පැහැදිලි කරනවා. දැන් මම ඒ කියන ගාම කිව්වා. ඔව්නේ නේද? අපේක්ෂිත ලකුණු ගන්නවා. හරිනේ. ඇයි? දැන් මම සමරි එකක් දුන්නොත් ටැක්ස් එක බදු වැඩි කරන්න මොකද වෙන්නේ? මිනිස්සු ආදායම් ප්‍රකාශ කරන්න මැලි වෙනවා. ඊට සෙවනැලි ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවානේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක මොනවද? ඔය ILMG කියන එක. නීති විරෝධී සංක්‍රමණික වැඩි වෙන සෙවනැලි ආර්ථිකය හරි වැඩි වෙනවානේ. ඒකත් අපේක්ෂිත ලකුණ ගන්නවා. ඊට පස්සේ අනිත් එක මොකද්ද? දැන් මේක මේ අපි හිතේද කියන්න ඕනේ නැහැ. හොඳේ මෙයාම කියලා තියෙනවානේ. ඒක පාවිච්චි කරලා කිව්වම ඇති. මෙයා කියලා තියෙනවා මේ දෙන්නත් එක්ක අනුලෝම සම්බන්ධයක් තියෙන කියලා. ඊට පස්සේ කියනවා සෙවනැලි ආර්ථික ක්‍රියාකාරීත්වය අධෛර්යමත් කිරීම සඳහා රජයේ වියදමට ප්‍රතිලෝම සම්බන්ධයක් පෙන්වනවා කියලා. ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා කියන්නේ GED වැඩි වෙනකොට SHD අඩු වෙන්න ඕනේ. එහෙමනම් ප්‍රතිපායන සංගුණකට එන්න ඕනේ ඍණ ලකුණනේ. හරිනේ. ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා එයා අපේක්ෂා කරනවා. ඒ වගේම ඍණ ලකුණකුත් ඇවිල්ලා තියෙනවා ප්‍රතිපායනෙන් ඒකේ සංගුණකට. ඒතර අපේක්ෂිත සංගුණ ගන්න හොඳේ. අනුලෝම සම්බන්ධයකට ධන එනවා. අනුලෝමයේවට ධන එනවා. ප්‍රතිලෝමයකට ඍණ එනවා. ඒතර අපේක්ෂිත ලකුණ ගන්න ඕනේ. ඊට පස්සේ දීලා තියෙනවා ටැක්ස් එක මෙච්චරයි මිලියන මෙච්චරයි GDP 4යි කියන එක සෙවනැලි ආර්ථිකයේ මට්ටම නිමාණය කරන්න. හරි ඒක ඉතින් ආදේශ කරන්න තියෙන්නේ. විතර කරන් තියෙන ආදේශයක් කරන් තියෙන්නේ 290.8.6 වැඩි කිරීම ටැක්ස් එක කොච්චරද 6යි මිලියන් 6
ධන දශම 1.4යි ILMG කියන්නේ 1යි. ඍණ 33 වැඩි කිරීම GED 4යි. ඔක සුළු කරපුවාම ඔයගලන්ට උත්තරයක් එන්න ඕනේ 163.33 කියලා. මේ මොනවද? ඩොලර් මිලියන්. හොඳේ. හරි. ඊට පස්සේ රෝමිලාකම් 3 බලන්න. තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ප්‍රතිපාදන සමීකරණය ඇති පැහැදිලි කිරීම හැකියාව සම්බන්ධයෙන් කුමන නිගමනයකට එළඹිය හැකිද? මේ දීලා තියෙන නිර්ණය සංගුණකය. ඉතින් කියන්න පුළුවන් නිර්ණය සංගුණකය 0.966යි. ඒ කියන්නේ එකට ඉතා ආසන්න අගයක්. ඒ කියන්නේ අපේ ප්‍රතිපාදන ආකෘතියෙන් සෙවනැලි ආර්ථිකයේ විචලතාවයෙන් 97ක්. 96.6ක් නේ. මේක ප්‍රතිශතයක් කළාම 96.6ක් නේ. කියන්නේ 97ක් නේ. අපේ සෙවනැලි ආර්ථිකයේ විචලතාවයෙන් 97ක් විස්තර කරන බැවින් මෙය පුරෝකථනය අනුව බෙහෙවින් සාර්ථක ප්‍රතිපාදන ආකෘතියක් කියලා අපිට කියන්න පුළුවන්. කිසියම් රටක සෙවනැලි ආර්ථික ක්‍රියාකාරකම් සැමටම අධෛර්යමත් කළ යුතුව ප්‍රතිපත්ති සම්පාදකව විශ්වාස කරති. ඔබ මේට එකග වෙනවද කියලා අහන්න. ඒක ඇත්තට ප්‍රතිපාදන දාලා නැහැ. ඔව් ඉතින් ඔව් අපි එකග වෙනව නේද? අපි හොර වැඩ මේ ධෛර්යමත් කරන්නේ නැහැ නේද? ඒතර අනිවාර්ය උත්තරේ ඔව්. ඕකේ මේ ආර්ථික විද්‍යාත්මක හේතුව මොකද්ද? ඔය සෙවනැලි ආර්ථිකයක් තිබ්බොත් එහෙම රටේ තියෙන මේ සංඛ්‍යාන දත්ත වෙනස් වෙනවා. දැන් රටේ ආර්ථික වර්ධන වේගය, රටේ දළ ආර්ථික නිෂ්පාදිතය, රටේ දළ අර ඒක පුද්ගල ආදායම අර මේ ඔක්කොම තියෙන ඇත්ත ගානට වඩා අඩුවෙන් තමයි පෙන්වන්නේ. මොකද ඒවා වාර්තාගත වෙලා නැහැනේ. ඒතර ඒ හින්දා රටේ ඇත්ත ආර්ථික සංඛ්‍යාන දත්ත වර්ධන එක හේතුවක් තමයි මේ සෙවනැලි ආර්ථික කටයුතු අධෛර්යමත් කරන්නේ. හරි. ඔය ටික තමයි එහෙනම් ප්‍රශ්න ටිකත් අපි කළා. දැන් ඔයගොල්ලෝ ආයෙත් මේ ප්‍රශ්න ටික බලන්න. බලලා මොන හරි ප්‍රශ්න තියෙනවා අර මම දාපු ඊමේල් එකෙන් ආයෙ ලබන සතියේ හරි අහන්න. අපි ලබන සතියේ අලුත් පාඩමක් පටන් ගමු. අපි අද පාඩම අවසන් කරමු. ස්තුතියි හැමෝටම.